හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම ආදරෙන් කරුණාවෙන් පිළිගන්නවා අපේ විභංග පන්තියට. අද අපිට නියමිත වෙලා තියෙන්නේ 16 වෙනි විභංගය. අපි මේ දක්වා මම මූලික හැඳින්වීමක් ඉස්සලා සංඥාපනයේටම ගිහිල්ලා එමු. මහත්මිය ඉස්සලා සංඥාපනයේ බලමු අපි. විද්‍යාරත් මහත්මිය මට මිස් පොඩ්ඩක් සංඥාපනය දාලා දෙන්න. එතකොට මම මතක් කරන්නම් මූලික වශයෙන් තථාගතයන් වහන්සේගේ අභිධර්ම පිටකයේ ප්‍රකරණ 7ක් තියෙනවා. පළවෙනි ප්‍රකරණය තමයි ධම්මසංගණී ප්‍රකරණය. දෙවෙනි එක තමයි විභංග ප්‍රකරණය. දැන් මේ විභංග ප්‍රකරණයේ තියෙනවා විභංග 18ක්. මේ වෙනකොට අපි විභංග 18න් මූලික වශයෙන් විභංග 15ක් කරලා අවසන්. අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ 16 වෙනි විභංගය. මේ විභංගය මේ මට දැන් බලාගෙනකොට තේරුණා අද අපි පටන් ගන්න අලුත්ම සම්දිස්ථානයක තියෙන විභංගයක්. ඒකට හේතුව අපි මුලින් කරපු ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ඉන්ද්‍රිය පච්චයාකාර කියන පළවෙනි විභංග 6ම අත්‍තරම කිව්වොත් එම මේ විදර්ශනාවට භූමි. ඒ කියන්නේ විදර්ශනා භාවනා කරන්නක සතුව කොහොමද මේ එක එක දේවල් අභිධර්ම වාචනයේ වශයෙන් සුත්තන්ත වාචනයේ වශයෙන් පඤ්ඤපුච්චකයේ වශයෙන් බෙද බෙදා දකින්නේ කොහොමද කියලා තමයි ඒ 6ේදී පැහැදිලි කරේ. විදර්ශනාවට භූමි වශයෙන්. ඊට පස්සේ 7 වෙනි විභංගයේදී අපි පටන් ගත්ත සතිපට්ඨාන විභංගය කියලා. ඒ සතිපට්ඨාන සම්‍යක්ප්‍රදාන ඉර්ධිපාද බොජ්ජංග මග්ග විභංග කියන එක දක්වා ඒ සියල්ලම එතන ලෞකික ලෝකෝත්තර. ඒ කියන්නේ ලෞකිකයක් තියෙනවා සුත්තන්ත්‍ර භාජනයේදී ඊට පස්සේ අභිධම භාජනයේදී සම්පූර්ණ සාකච්ඡා කරේ ලෝකෝත්තර පැත්ත. පඤ්ඤපුච්චකයේදී සාකච්ඡා කරේ ලෝකෝත්තර පැත්ත. ඊට පස්සේ එතනින් ගිහිල්ලා අපි ආවා ධ්‍යාන විභංගය සහ අපමඤ්ඤා විභංගය කියලා. එතකොට දැන් බලන්න මග්ග විභංගය කියලා කියන්නේ අත්‍තරම කිව්වොත් එම චතුරාර්ය සත්‍ය මාර්ගය. මොකද්ද මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා කොටස් තුනක්. ශීල, සමාධි, ප්‍රඥා. එතකොට මට නිකන් හැඟුණා ධ්‍යාන විභංගයේ අපමඤ්ඤා විභංගයේ තියෙන තනිකරම සමාධි කොටස. ධ්‍යාන විභංගෙදී අපි ඉගෙන ගත්තේ චතුත්ථ ධ්‍යාන ලැබෙන ආකාරය ගැන. ඊළඟට අපමඤ්ඤා විභංගෙදී තිබ්බේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. එතන තියෙන තනිකරම සමාධි කොටස. ඊට පස්සේ සික්ඛාපද විභංගයට ආවා අපි. සික්ඛාපද විභංගයේ තියෙන සීල කොටස. අතන සමාධි ඊට පස්සේ මෙතන පිළිවෙලට නෙමෙයි. ඊට පස්සේ සීල කොටස. ඊට පස්සේ ගිය සතියේදී අපේ විද්‍යාරත්න ගුරු පියාණන් වහන්සේ කරා පටිසම්භිදා විභංගය. පටිසම්භිදා විභංගය කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥා කොටස. එතකොට ඔය ආකාරයට කරගෙන ඇවිල්ලා ඔය 15ෙම අර තුනට බෙදුණා. ණය ක්‍රම තුනටම. සුත්තන්ත භාජනයේ, අභිධම් භාජනයේ, පඤ්ඤපුච්ච කියන ක්‍රම තුනට බෙදුණා කීපයක් විභංග ඇරලා. අද අපි කරන්නේ යන ඥාන විභංගයත් අයිතිවන්නේ ප්‍රඥා කොටසට. ඒක මම මූලික වශයෙන් කියන්න කැමතියි. ඊළඟට අපි බලමු සංඥාපනයට ගිහිල්ලා මොකද ඥාන විභංගය කියන්නේ කියලා. ඥාන විභංගය ගැන සඳහන් කරලා තියෙනවා සංඥාපනයේ මෙහි ඒකවිද ඥාන වස්තුවේ පටන්. ඒකවිද කියලා කියන්නේ එක ආකාර. එක ආකාර ඥාන වස්තුවේ පටන් දසවිධ ඥාන වස්තුත් එක්. එකේ සිට 10 දක්වා. එක ආකාරය කියලා කියන්නේ එකේ ගොඩවල්. දස ආකාර කියන්නේ 10 ගොඩවල් කියනවා. එක් දස පරිච්ඡේදකින් මාතෘකා තබා නික්ෂිප්ත පදානුක්‍රමෙන් නිर्देश කරන ලදී. ඒ කියන්නේ එකේ ඉඳලා 10 දක්වා මුලින්ම මාතෘකා තියලා තියෙනවා. මාතෘකා තියලා ඒවා පදානුක්‍රමෙන් කියලා කියන්නේ පදෙන් පදේ අරගෙන නිर्देश කරනවා කියනවා. නිर्देश කරනවා කියලා කියන්නේ ඒක පැහැදිලි කරනවා. දැන් මාතෘකාවට තව වචන තමයි උද්දේශය කියලා කියන්නේ. එතකොට පැහැදිලි කිරීමට කියන වචනේ තමයි නිर्देशය. ඊළඟට කියන මෙතන ඔවුන් අතරින් දැන් මේකේ තියෙන සැකිල්ලක්. මෙතන තියෙන මොකද්ද සැකිල්ල? එකේ කොටස්. ඒකක මාත්‍රිකා තියනවලු 78ක්. 78ක් තියනවලු. දික මාත්‍රිකා තියනවලු 35ක්. 50. තික මාත්‍රිකා තියනවලු 88 කියලා කියන්නේ 88ක්. චතුෂ්ක මාත්‍රිකා තියනවලු 21ක්. 4 ඒවා. 4 ගොඩවල්. පංචක මාත්‍රිකා තියනවලු 2ක්. පංචක මාත්‍රිකා 2යි. ෂට්ක කියලා කියන්නේ 6. 6 මාත්‍රිකා 1යි. 7 ඒවා තියෙනවා 11ක්. සත්තක මාත්‍රිකා 11යි.
අෂ්ටක මාතිකා 1යි. නවක මාතිකා ඒත් 1යි. දසක මාතිකාත් 1යි. මම නිකන් එකතු කරලා බලුවා ඔක්කොම එනවා 616ක්. ඒ කියන්නේ එකේ ඒව නම් 78යි, දෙකේ ඒව 35ක් කියන්නේ එතන 70යි. ඔන්න ඔහොම කරලා එකතු කරලා බලුවොත් ඔක්කොම 616ක් වෙනවා මාතිකා. ඒ කළා මෙතන කියනවා මේ හැම නිर्देशයලා විභාගකට දක්වන්න ලැබේ. මුලින්ම මාතිකා දක්කලා ඊට පස්සේ නිर्देशයේදී ඒ එක පදයෙන් පදේ පැහැදිලි කරලා තිනවා. ඕක තමයි මේ ඥාන විභාගය කරලා තියෙන්නේ. හරි. දැන් අපි එන යන් අපේ විභාග ප්‍රකරණ දෙවෙනි පොතේ තියෙන 16 වෙනි ඥාන විභාගයට. එතකොට ඥානය කියන ගැන කියද්දී මට මතක් කරන්න කැමතියි ඔබ මහත්මීන්ලට අපේ තථාගතයන් වහන්සේගේ පළවෙනි ධම්සක්ෂාතුම් සූත්‍රයේදී අර චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාට පස්සේ අපේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ඥානය මේ ප්‍රඥාව කියන එක වචන පහකින්. කොහොමද? චක්කුම් උදපාදි, ඥානං උදපාදි, විද්‍යා උදපාදි, ප්‍රඥා උදපාදි, ආලෝකෝ උදපාදි. ඒ කියන්නේ මොකද්ද? මෙතන චක්කුව කියලා කියන්නේ ප්‍රඥාව කියන චක්කුව. මේ ඇහැට පේන මේ නියම මාංශ චක්කුව නෙමෙයි. ඥානය කියලා කියන්නේ මේ දැන් අපි කියන මේ ඥානය. විද්‍යා කියලා කියන්නේ මේ චතුර සත්‍ය අවබෝධ කර ගැනීමේ දැනුම. ප්‍රඥාව කියන්නේත් ඒකමයි. ආලෝකය කියලා කියන්නේත් අපි දන්නවා කෙනෙක් අඳුරක ඉඳලා ආලෝකයටපත් වෙනකොට අපි කියන උදාහරණයට සෝවන් වෙනකොට කියනවා එකපාරටම එයාට එළියක් දැක්කා කියලා. ඒ වගේ මේ වචන පහෙන්ම කියන්නේ එකම අර්ථය. ප්‍රඥාව කිව්වත්, ඥානය කිව්වත්, චක්කෝ කිව්වත්, ආලෝකය කිව්වත් ඔක්කොගෙම කියන්නේ එකම දේ. මට කියන්න අද ඕන කරේ මෙතන මේ විභංගෙට ප්‍රඥා විභංගය කිව්වත් කමක් නැහැ. ඒකයි මට කියන්න දැස් ඕන කරේ. හරි. දැන් මෙතන මේ පිටුවේ 143 වෙනි පිටුවේ ඉඳලා පිටු තියෙනවා 153 ලකුණු කරගන්න 143 වෙනි පිටුවේ ඉඳලා 153 වෙනි පිටුව දක්වා තියෙන තනිකර මාතෘකා. එතන කරලා තියෙන්නේ අර උද්දේශය. උද්දේශය කියලා කියන්නේ මේ 1 2 3 කියන ගොඩවල් වල මාතෘකා ටික දාලා තියෙනවා. ඊට පස්සේ 155 වෙනි පිටුවේ ඉඳලා අවසාන වෙනකන් තියෙන්නේ අර එකේ කීප මාතෘකා ටික නැවත නැවත පැහැදිලි කරලා පදෙන් පදේ. නිर्देशය. හරිම පහසුයි. ඉතින් එහෙමනම් අපි බලමු දැන් මේකට ගිහිල්ලා මේ ඔක්කොම තියෙනවා 10ක් කරන්න. මං හිතන්නේ අද අපිට පුළුවන් කියලා 10 ඉවර කරගන්න. අපි බලමු 1 2 3ක් විතර ඉවර කරගන්න. මගේ ක්‍රමේ මං හිතුවේ කරන්න කියලා ඉස්සෙල්ලාම මම මාතෘකාව කියවනවා. ඊට පස්සේ යනවා නිर्देशයට. ගිහලා නිर्देशේ පැහැදිලි කරනවා. එකක් ඉවර කරනවා. ඊට පස්සේ දෙකට එනවා. ආයෙ දෙකෙත් මාතෘකාව කරනවා. පැහැදිලි කරනවා. ඒ විදිහට තමයි මම බලාපොරොත්තු වෙන පුළුවන් නම් 1 2 3යි අද ඉවර කරන්න. බලමු අපි කාල වේලාව අනුව. එතකොට මෙතනදී මුලින්ම කියන්න කැමති මේ පළවෙනි එක් ප්‍රකාර කියන එකේ එක් ප්‍රකාරයක අපි කියන 78ක් තියෙනවා කියලා වචන මාතෘකා. එතකොට මේ එක් ප්‍රකාර කියන ප්‍රඥාවේ ඥාන වස්තුවේ තියෙන්නේ එකේ ප්‍රධාන තියෙන හරි පහසු එකක්. මොකද්ද? පඤ්ඤ විඥානය. අපි මේ පඤ්ඤ විඥානය කියන එක දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. පඤ්ඤ විඥානය දැනගෙන සිටිය යුතුමයි මේ ඥාන විභංගේ තේරුම් ගන්න. එතර කවුරු හරි මහත්මීකට හරි දන්නේ නැත්නම් මොකද්ද පංච විඥානය. පංච විඥානය කියන්නේ මොකද්ද කියලා ඒක ඉස්සෙල්ලාම දැනගත්ත යුතුයි. ඒ වගේම මේ පාඩම අවබෝධ කරගන්න බෑ ධම්මසංගණී ප්‍රකරණයේ චිත්තෝත්පාද කාණ්ඩය වගේ දේවල්. ඒ වගේම තිකමාතිකා දුකමාතිකා අධ්‍යයනය නොකරපු කෙනෙක්ට මේ පාඩම බොහොම දුෂ්කර වෙනවා. ඉතින් මම කියන්න කැමති ඒ මහත්මීන්ට අධෛර්ය වෙන්න එපා. ඒ ධම්මසංගණී පරිහරණය කරගෙන ඕනේ මේකත් කරන්න. නැත්නම් මේක අමාරුයි තේරුම් ගන්න. හැබැයි ධම්මසංගණී හොඳින් ඉගෙන ගත්ත කෙනෙක්ට මේ පාඩම හරීම පහසුයි තේරුම් ගන්න. ඒතර පංච විඥානය කියලා කියන්නේ අපි දන්නවා අපිට තියෙනවා දෙපස් විඥානය කියලා. දෙපස් විඥානය කියලා කියන්නේ අපි දන්නවා අපි අභිධර්මයේ ඉගෙන ගන්නකොට ඉගෙන ගත්ත සිත් 89න් තියෙනවා මුලින්ම අහේතුක සිත් 18ක්. ඒ අහේතුක සිත් 18 ඇතුලේ තියෙනවා කුසල විපාක උපේක්ෂා සහගත කුසල විපාක සිත් තියෙනවා. ඒ වගේම උපේක්ෂා සහගත අකුසල විපාක සිත් තියෙනවා. එතකොට උපේක්ෂා සහගත
කුසල විපාක කියලා කියන්නේ යම්කිසි పూర్වයේදී කරපු කුසලයක විපාකයක් වශයෙන් ලැබෙන දේ තමයි උපේක්ෂාගත කුසල විපාක චක්කු විඥානය. పూర్වයේ කරපු අකුසල විපාකයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට ලැබෙන්නේ උපේක්ෂාගත අකුසල විපාක චක්කු විඥානය. එතකොට දැන් පංච විඥානය කියලා කියන්නේ චක්කු විඥානේ පංච කියලා කියන්නේ පහ. උතර විඥානය කියලා කියන්නේ දැනගන්නවා කියන එක. එතකොට මේ පහ මොනවද? චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය. ඔන්න පහ. චක්කු, සෝත, ගාන, જીව, කාය. හැබැයි ඕක පහක් කිව්වට ඔතන සිත් තියෙනවා 10ක්. එකකට දෙකක් තියෙනවා. චක්කුට දෙකක් තියෙනවා. ඒ මම කියවනේ කුසල විපාක චක්කු විඥානය සහ අකුසල විපාක චක්කු විඥානය. දැන් ඒක නිකන් નિરાයසයෙන් ලැබෙන්නේ. අපිට උත්සාහයක් අවශ්‍ය නැහැ ওই චක්කු විඥානය බලන්න. හේතුව ඒක විපාක සිතක්. ඒ සිතට කිසිම ප්‍රඥාවක් නැහැ. පැත්තක ප්‍රඥාටයිස් එකක් නැහැ එතන. එතන තියෙන්නේ තනිකරම අපි ඉගෙනගෙන තියෙන අභිධර්මයේදී අර සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 පමණයි යෙදෙන්නේ ওই දෙපස් විඥානයේ. දෙපස් කියලා කියන්නේ කියන්නේ දෙක කියන එක, පස් කියන්නේ පහ කියන එක. එතකොට උතන සිත් 10ක් තියෙනවා. 10 හැදෙන්නේ කොහොමද? චක්කු විඥාණයෙන් 2යි, සෝත විඥාණයෙන් 2යි, ගාන විඥාණයෙන් 2යි, ජීව විඥාණයෙන් 2යි, කාම විඥාණයෙන් 2යි. එතකොට 10 හැදෙන්නේ එහෙමයි. එතකොට දැන් අපි කුසලයක් කරපු කෙනෙක්ට ලැබෙනවා චක්කු විඥාණයට ලස්සනට මලක් දකින්න. ඒක කුසල විපාකයක්. ඒකට කිසිම උත්සාහයක් අවශ්‍ය නැහැ. හැබැයි ඒක දකින්නකොට අපිට යම්කිසි හැඟීමක් එනවා. අපි දැනගන්නවා. එන්නේ දැනගැනීම තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. මේකේ බලන්න මේ අන්තිමට මේ පිටුවේ ගහලා තියෙනවා. මේ මෙසේ එක් ප්‍රකාර ඥාන වස්තු කියන අන්තිමට අන්තිම පේලිය ගහලා තිනවා. ඇත්ති සැටියෙන් වස්තු ප්‍රකාශ කරන ප්‍රඥාවයි. ඒතර මේ පළවෙනි මේ එක් ප්‍රකාර ඥාන වස්තුව කියලා කියන්නේ පඤ්ඤ විඥානයේ අර දෙන් ලැබෙන දේ ඇත්ති සැටියෙන් දැකලා අපිට හිතේ යම් කිසි සංකල්පයක් ඔළුවේ පහළ වෙනකොට අන්නේ දැනගන්නා ඒ දැනගැනීමේ මේ එකට තමයි අපි කියන්නේ ඒ පළවෙනි ප්‍රඥාව කියන්නේ. එතකොට දැන් අපි බලමු මේ වචන 70ට මොනවද කියලා. එකින් එකට යන්න. දැන් බලන්න පළවෙනියම තියෙනවා එක් ප්‍රකාරයෙන් ඥාන වස්තු වෙයි කියලා පඤ්ඤ විඥානය හේතු නොවේ. දැන් අපි පොඩ්ඩක් සාකච්ඡාවකුත් කරමුකෝ ටිකක්. නැත්තම් මට කියන්න දැන් අපි දන්නවනේ හේතු කියන්නේ මොනවද අහේතු මොනවද කියලා අපි ඉගෙනගෙන තියෙනවනේ අපේ මේ දිකමාතික අතිකමාතික කරනකොට මට මහත්මිය කියන්නේ හේතු මොනවද කියලා. හේතු මොනවද? අභිධර්මයේ අපි ඉගෙනගෙන තියෙනවනේ දැන්. හේතු මොනවද? හේතු කීයක් තියෙනවද? 6යි. ලෝභ දේශ මොහ කුසල අකුසල. අලෝභ අදෝස අමෝහ. හරියට හරි. බොහොම පිං. හරි බොහොම පිං. එතකොට බොහොම පිං ඔබතුමිලාට කොටම එතකොට දැන් මට කියන්න පඤ්ඤ විඥානය කියලා කියන්නේ ඔළුවට දැන් දාගන්න අර අපි පඤ්ඤ පුච්චකේ කරා වගේ ඔළුවට දාගන්න පඤ්ඤ විඥානය කියන්නේ තනිකර මේ සිත් 10 කියලා විතරයි ඔළුවේ තියෙන්න ඕනේ දැන්. දැන් අපි කරන්න යන්නේ මේ සිත් 10 මේක වර්ගීකරණය කරලා අර පඤ්ඤ පුච්චකේ කරපු විදිහට. දැන් මේක දාලා තියෙන්නේ හේතු නොවේ කියන එක දැන් පැහැදිලිනේ. දැක්කද? ඇයි? මෙතන ලෝභ දෝෂ මොහ අලෝභ දෝෂ නැහැනේ. මෙතන තියෙන්නේ සිත් 10ක් විතරයි. ඔන්න හේතු නොවේ. ඔන්න පැහැදිලි. ඊළඟට අහේතුකයි. අහේතුකයි කියලා කියන එක පැහැදිලිනේ ඉතින්. හේතු නැහැ අහේතුකයි. ඊළඟට හේතු විප්‍රයුක්තයි. දැන් මේ ඔක්කොම පද අපි අරන් තියෙන්නේ මොකෙන්ද? දුකමාතිකාවලින්. ඊට පස්සේ සප්‍රත්‍යයි. සප්‍රත්‍යය කියන එක තේරුම මොකද්ද කියන්න බලන්න. මම කියලා දෙලා තියෙනවා කලින්. සප්‍රත්‍යය කියලා කියන්නේ. සප්‍රත්‍යය කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන්නේ. හරිද? දැන් හේතු නොවේ වුණාට මේක මේක මොකක්ද සප්‍රත්‍ය කියලා කියන්නේ කලින් අපි කරපු කුසලයක හේතුවක් නිසා තමයි මේක හැදිලා තියෙන්නේ. ඔන්න සප්‍රත්‍යයි. එතකොට අප්‍රත්‍ය දෙයක් මට කියන්න පුළුවන්ද ඔබ මහත්මින්ට කාටද කියන්න? සප්‍රත්‍යනේ විරුද්ධ වචනයකේ අප්‍රත්‍ය දෙයක් කියන්න මේ ලෝකේ එකයි තියෙන්නේ අප්‍රත්‍ය. මොකද්ද? ප්‍රත්‍යයෙන් හැදිච්ච නැත්තේ. නිවන. හරියට හරි. බොහොම පිං. ඊළඟට සංකතයි. සංකත කියලා කියනත් ඒකයි හේතු ප්‍රත්‍යයෙන් හටගත දෙයක්. මේ මොකක්ද මේ අපි කවුරු ගැනද මේ විස්තර කරන්නේ? පඤ්ඤ විඥානය ගැන. දෙපස් විඥානය ගැන. ඊළඟට අරූපයි. ඇයි? විඥාන කියලා කියන්නේ සිත්නේ. ඉතින් සිත් කොහොමද මේ අරූපයි. රූප නැහැ. ලෞකිකයි. දැන් දෙපස් විඥාන සිත් ලෝකෝත්තර වෙන්න පුළුවන්ද? ලෝකෝත්තර වෙන්න පුළුවන්ද? බෑනේ. ආන්න ඒ නිසා ලෞකිකයි. සාස්ත්‍රවය. ඒ කියන්නේ කෙලෙසුන්ට හිතයි. සංයෝජනයයි. දැන් මෙතන මතකයි අපි ඉගෙන ගත්තා
අර දුක මාතිකා මතක් කරගන්න. ඒවා අපි ඉගෙන ගත්තා. සංයෝජනීය ධර්ම, ඕග ධර්ම, ග්‍රන්ථනීය ධර්ම, නීවරණීය ධර්ම, පරාමට්ට ධර්ම, උපාදානීය මතකයිනේ. අර අපි ඉගෙන ගත්තේ 13ක් තියෙනවා කියලා. මේ ගොච්චක වශයෙන් දුක වශයෙන් කියලා. ඔය දැන් මෙතන කියන්නේ ඒකයි. දැන් මෙතන කෙලින්ම අර පඤ්ඤ පුච්චකේ කරා වගේම මෙතන බලනවා කෙලින්ම දැන් මොකද දැන් මේ සංයෝජනීය කියලා කියන්නේ මේ සංසාරයට ගැට ගසනවා. මේ අපි දැන් ඇහෙන් රූප දැකලා මේ චක්කු විඤ්ඤාණයෙන් අරගෙන ඒකෙන් කුසල අකුසල නොඋනට ඒක මූලික කරලා අපි මොන හරි දෙයක් කරනවා. ඒක නිසා සංයෝජනය කියන්නේ. දැන් මේකේ විරුද්ධ වචනේ මොකද්ද? සංයෝජනයේ විරුද්ධ වචනේ මොකද්ද? අසංයෝජනීයයි. අසංයෝජනීය කියලා කියන්නේ ලෝකෝත්තර පැත්ත. ඊට ගන්තනීයයි. අර ඔක්කොම එක විදිහමයි. ගන්තනීය කියලා කියන්නේ ගැට ගසනවා. ඕගනීයයි. ඕගනීය කියලා කියන්නේ දිය පහරක් වගේ. මේ මේ සංසාර ගාට ගහගෙන යනවා මේ පංච මේ අයි අපි කියන්නේ මේ සංසාරේ යන්න අපිට මේ ඇස් ලැබිලා තියෙන සංසාරේ යන්න කියලා. අපි ඇත්තටම සංසාරේ යන්නේ මේ ඇස් වලින් කනෙන් නාසයෙන් දිවෙන් මේ අරමුණු අරන්නේ. ඊළඟට යෝගනීයයි, නීවරණීයයි. ඔන්න ඔය විදිහට දිගටම යනවා. ඊළඟට මම ඉතින් මේ ඔක්කොම කියන්නේ ඔයගොල්ලෝ එතන මේව බල තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අචෛතසිකයෝ. ඒ කියන්නේ මොකද? අචෛතසිකයෝ කියලා කියන්නේ මොකද? අචෛතසිකයෝ කියලා කියන්නේ චෛතසිකයෝ කියලා කියන්නේ ආර්යයට හරි. හරියට හරි. ඔය තියෙන ආර්යයට හරි. ඒක තමයි උත්තරේ. මේක මොකද මේ සිත්. ඊළඟට විපාකයෝ. ඒක තේරෙනවනේ මේක විපාක සිත්. ඊළඟට ඔන්න එතනින් ඊළඟට එනවා උපාදින්න නොඋපාදින්න. දැන් එතන එනවා උපාදින්න කියලා කියන්නේ අර ත්‍රික මාතික වලට එනවා. එතනින් ඇවිල්ලා තිනවා උපාදින්න. ඒ කියන්නේ මේ අර අපි දන්න උපාදින්න ත්‍රිකේ තියෙන්නේ ඒවට පැත්තට තමයි වැටෙන්නේ. ඊළඟට අසංකලිට සංකලිස්සකයෝ. ඊළඟට මොකද මේවා තේරුම් කරන්න ගියොත් මට දැන් ආයේ තිකමාතිකතු ගන්න නෑ. ඒ නිසා තිකමාතිකම උගන්නන්නේ නෑ. ඔබතුමිලට බලා ගන්න පුළුවන්. ඒ තිකමාතිකයි තියෙනනේ පැහැදිලි කරලා උපාදින්න වලට එන්නේ මොනවද කියලා. පරමාර්ථ ධර්ම, සිත් මොනවද, චෛතසික මොනවද, රූප මොනවද එහෙම කියලා. ඒක ඇතුළට තමයි මේ දෙපස් විඥානය කොහෙටද වැටෙන්නේ. ඒක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සවිතක්ක සවිචාර නොවේ. ඒක පොඩ්ඩක් මට කියන්න. ඇයි සවිතක්ක සවිචාර නොවේ කියලා කියන්නේ? හේතුව මම කලින් පැහැදිලි කරා දෙපස් විඥාන වලට විතක්ක ਵਿਚාර ප්‍රීති අරම්මනම් ඒ අර ප්‍රකීර්ණක චෛතසිකේ ඉන්නේ නැහැ. ඇයි? දෙපස් විඥාන සිත් වලට එන්නේ මොන සිත් හත විතරද? මොන චෛතසික හත විතරද? සබ්බ සාධාරණ මොනවද හත කියන්න බලන්න මහත්මී? පස්ස වේදනා, පස්ස වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්දේ මානසිකාරය. හරියට හරි. බොහොම පිං. හරියට හරි. බොහොම පිං. ඉතින් අර ඒ නිසා තමයි විතක්ක ਵਿਚාර එන්නේ. ඒ විතක්ක ਵਿਚාර එන්නේ නැති නිසා මොකද ඒ නිසා තමයි කියන්නේ විතක්ක සවිචාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර තියෙනවා කියන එක. අවිතක්ක ਵਿਚාර මාත්‍රත් නෙවෙයි. අවිතක්ක ਵਿਚාර මාත්‍රා කියලා කියන්නේ විතරකේ නැතුව ਵਿਚාරයේ තියෙන. ඒකත් නෑ. හැබැයි අවිතක්ක අවිචාරයෝය අන්න බලන්න. අර පද තුනෙන් පළවෙනි පදයට අයිතිත් නෑ, දෙවෙනි පදයට අයිතිත් නෑ, තුන්වෙනියට අයිති. ප්‍රීති සහගත නෙවෙයි. ඇයි? අපි දන්නනේ මේකේ ප්‍රීතියක් නෑනේ. මේ විපාකයක් ලැබෙන එකේ ප්‍රීතියක් නෑ. ප්‍රීතිය හම්බෙන්නේ පස්සේ. ඊළඟට නොම දර්ශනෙන්ද නොදභාවෙන්ද ඒ කියන්නේ අර අපි ගත්තේ අර නොම දර්ශන තිරකේ ඒකනේ අපි ඉගෙන ගත්තේ අර සෝවන් එකට දර්ශනය වෙනවා එහෙම කියලා. දැන් ඒකට අයිති වෙන්නේත් නැහැ. ඊළඟට නොම ආචේගාමී නොත ආචේගාමී දිවේ. ආචේගාමී කියලා කියන්නේ සංසාරේ යනවා කියන එක. භවගාමී කුසල කර්ම කරගෙන යකට කියනවා ආචේගාමී කියලා. අපචේගාමී කියලා කියන්නේ ඒකේ ඒ දෙකටම වැටෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට සෙක්කද නොවේ. ඉතින් දැන් ওই විදිහට බලාගෙන ගියොත් ඔය විදිහට දිගට මේ පළවෙනි පැරයකේ පැහැදිලි කරනවා. ඊළඟට මම එනවා දෙවෙනි පැරයකට. ඔබතුමිලට හිමින් බලන්න මේවා. හරිද? මොකද දිග පාඩමක් ඒ නිසා මම කෙටි කරනවා. ඊළඟ දෙවෙනි පැරයකේ පඤ්ඤ විඥානය උත්පන්න වස්තුකයෝය. ඒ කියන්නේ පඤ්ඤ විඥානයේ උත්පන්න වස්තුකය කියලා කියන්නේ ඒවා අපි දැන් අර මහත්මිය අපේ විද්‍යාරත්න මහත්මිය මෑණියන් කිව්වා වගේ මේවා වස්තුනේ අපි ගන්න චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු එහෙම කියලා. ඉතින් මේ පඤ්ඤ විඥාන උත්පන්න ඒ කියන්නේ ඒ හටගන්නේ ඔය උපන්නා වූ ඒ වස්තු වල තමයි හටගන්නේ. උප්පත්න ලම්බනය. ඒ වයිද තමයි අරමුණ ගන්නෙ. පුරේ ජාත වස්තුකය. එතකොට චක්කුව කියන එක අපි දැන් කලින් කරා අපි පුරේ ජාතයි. චක්කු වස්තුව පුරේ ජාත වෙලා තමයි මේ පුරේ ජාත චක්කුව කලින් හටගත්තා වූ චක්කුවේ තමයි හටගන්නේ මේ චක්කු විඥානය. අපිට මතකයි අපි ඉගෙන ගත්තා චිත්ත වීදි කරනකොට අතිමහාන්තර
චක්කු විඥාන චිත්ත වීර්ය කියලා. ඒක අපිට මතකයි තීනාද ඊළඟට චක්කු අපි ඉගෙන ගත්තා සම්පටිච්ඡන සම්තිර්ණ ওই විදිහට ඉගෙන ගත්තා. එතනදී අපි එතනදී එන චක්කු විඥානය කියන තැන තමයි අපි දැන් මේ සාකච්ඡා කරන්නේ. ඊළඟට අපි ඉගෙන ගත්තා තීනාද කියලා කියන අතීත භවංග චලන භවංග උපච්ඡේද කියලා අරගෙන ඊට පස්සේ පංචද්වාර අර්ජනේ ඊට පස්සේ චක්කු විඥානය ඊට පස්සේ සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ඊට පස්සේ තමයි ජවන වලට එන්නේ. එතකොට අර එතන කියන චක්කු කියන තැන තමයි මේ අපි මේ කතා කරන මේ විඥාන එතන දැන් ඇහෙනම් චක්කු කනේ නම් සෝත අන්න ඒ වගේ. ඉතින් ඒවා ඔක්කොම විපාක සිත්. ඒවා එතන කුසල අකුසල කිසිම දෙයක් නැහැ. ඊළඟට පුරේ ජාත ආලම්බනය වේ. ආධ්‍යාත්මික වස්තුය. ආධ්‍යාත්මික කියලා කියන්නේ අර කෙනෙක්ගේ ඇඟ ඇතුළට තියෙන වස්තුකේ. කියන්නේ චක්කු විඥානය ඇති වෙන්නේ අතුලන්තේ. ඊළඟට ඔය විදිහට තියෙන ගොඩක් විස්තර. ඊළඟ පෙරයකට කියොත් පඤ්ඤ විඥානය අභෝග රහිතය. හමුවට මේ රූප අරමුණ හැර පඤ්ඤ විඥානයෙන් කුසල එතන කියනවා ඒ තුන්වෙනි පෙරයකේ පඤ්ඤ විඥානය අභෝග රහිතය අබිනිප්‍රාත මාත්‍රයක්. ඒ කියන්නේ තමන්ගේ ඇහැට පැමිණි දෙයක් විතර යාට දකින්න පුළුවන්. ඒ කියන්නේ රූපාදී අරමුණ දැන් ඇහැට ගන්න පුළුවන් රූපය විතරයි. එතකොට පඤ්ඤ විඥානයේ ඒ අරමුණ විතරයි ගන්නෙ. හැබැයි කුසලාදී කිසි ධර්මයක් නොදනි. දැන් මේ මලක් දැක්ක කියලා එතන ඒ චක්කු විඥාණයට පහළ වෙන්නේ ඒ ප්‍රඥාවට පහළ වෙන්නේ මේක මේ මල දැකීම කුසල්ද අකුසල්ද කියලා. ඒක නිකන් සංඥා මාත්‍රයකින් හඳුනා ගන්නවා ප්‍රඥාවෙන් දැක ගන්නවා මෙන්න මේ මලක් දැක්ක කියන එක. ඒ වගේ. ඊළඟට පඤ්ඤ විඥාණයෙන් කිසි ඉරියාපතයක් නොකරයි. ඉරියාපතයක් කියලා කියන්නේ අපි දන්නවා ඉරියාපත කියලා කියන්නේ යම්කිසි හැසිරීමක්. මොකක් හරි ඇක්ෂන් එකක් ක්‍රියාවක්. ඒකක් කරන්නේ පඤ්ඤ විඥාණය. ඊළඟට මම පඤ්ඤ නෙමෙයි පංච වෙන්න ඕනේ. හැමතැනම පංච සමා වෙන්න. පංච විඥාණයට සමානන්තරව කිසි ඉරියාපතයක් නොකරේ. දැන් අපේ මිස් ඉගෙනුවා සමානන්තර ප්‍රත්‍ය ගැන. සමානන්තර කියලා කියන්නේ ඒකට අදාළ ඊළඟ කියන එක. හරිද? ඒකට සුදුසුම ඊළඟට යෙදෙන්න ඕනේ. එතකොට පඤ්ඤ විඥානේ පංච විඥානේ සමානන්තර කිසි ඉරියාපතයක් නොකරේ. ඒක ආවා කියලා කිසි ඉරියාපතයක් කරන එක නෑ. විපාකේ නිකන් හටගෙන යනවා. එක චිත්තක්ෂණයක් ඇතුළත චක්කු විඥානේ පහළලා යනවා. පංච විඥාණයෙන් කාය කර්ම වාක් කර්ම නොකරයි. දැක්කද? කාය කර්ම වාක් කර්ම සියල්ලම අපි සිදු කරන්නේ කුසල සිතකින් හෝ අකුසල සිතකින්. ඒක කරන්නත් බෑ මේ පංච විඥාණයට. පංච විඥාණයට සමානාන්තරව කාය කර්ම නොකරේ. පංච විඥාණයෙන් කුසල ධර්ම සමාදනද ගන්න දැක්කද? කුසලයක් කරන්නත් බෑ පංච විඥාණයට අකුසලයක් කරන්නත් බෑ. ඊළඟට පංච විඥාණයට බැහැලු සමවතට පැමිණෙන්න. සමවතට කියලා කියන්නේ ඔය ධානාදී සිත සමාධි කරගෙන ධාන වගේ තත්වයකට හිත උසස් තත්වයකට ඒකත් කුසල්නේ. ඒකට එන්නත් බැහැලු පංච විඥාණයට. ආයෙ කියනවා සමවතින් නැගෙන්නත් බැහැලු. අපි ඉගෙන ගත්ත අපේ විසුද්ධි මාර්ග පොත ගෙන ගන්නකොට අර සමවතිට සමාධියට එනවා ආයෙ සමාධියෙන් නැගී සිටිනවා හැම කියලා. එතකොට ඒව කරන්නත් බැහැලු පංච විඥාණයට. ඒක බොහොම හරි වීක්. හරිම මේ පංච විඥානය කියලා කියන්නේ බොහොම දුර්වල සිත් 7ක්. දුර්වල සිත් 10ක්. ඊළඟට පංච විඥානට සමානාන්තරවද සමවත් නොවදී සමවතින් නොනැගේ පංච විඥාන සමානාන්තර චුත නොවේ. චුත නොවේ කියලා කියන්නේ චුත වෙන කියලා කියන්නේ යම්කිසි භවයක අපි මිනිස් ආත්භවයක වේවා ඒ භවයෙන් අපි චුත වෙනකොට පහළ වෙන දේ වෙන්නේ නැහැ පංච විඥානය. මොකද ඒක වෙන්නේ අපේ භවංග සිතකින්. මේක භවංග සිතක් නෙවෙයි මේක විපාක සිතක්. ඊළඟට පංච විඥාණයෙන් නොපිබිදෙයි. මේ නිදිය ගන්නත් බැහැලු. අපි නිදිය ගන්නකොට අපි ගොඩක් වෙලාවට අපි සිහින දකින්නවා කියලා කිව්වට ඒ කිසිම දෙයක් අපි සිහින දකින්නේ අපේ මේ පංච විඥාණයෙන් නෙමෙයි. ඉතින් ඒක නිසා නිදියන්නත් බැහැලු මේ පංච විඥාණය නොහෙවෙයි කියන්නේ ඒකයි. නිදියන්නත් බෑ, පිබිදෙන්නත් බෑ. සිහින දකින්නත් බෑ. පංච විඥාණයට සමානාන්තරවද නොහෙවි, නොපිබිදෙයි, සිහින නොදකි ඇති සැටියෙන්. ඇත්තටම කිව්වොත් මේ පංච විඥාණයෙන් කෙරෙන්නේ ඇති සැටියෙන්. ඒ වෙලාවේදී රූපයක් දැක්කා. ඒ වෙලාවේදී ශබ්දයක් ඇහුවා. ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඔන්න අපි දැන් කරලා ඉවරයි මාත්‍රිකා ටික පළවෙනි ඥාන
පළවෙනි මේ ඥාන වස්තුවේ එක් ප්‍රකාරයකින් අපි දැන් යමු පිටු අංක ඒ කියන්නේ නිර්දේශයට පිටු අංක 155 817 මිස් ඒකම තමයි පැහැදිලි කරලා දිනවා අපි එකත් මන් බලමු 817 පරිච්ඡේදය මිස් හරි මිස් නෑ අනිත් සිංහල පැත්තට යන්න මිස් තව ටිකක් පල්ලට යන්න මිස් හරි බොහොම පිං මිස් හරි 817 එතකොට දැන් මේ තියෙන්නේ ඔන්න නිर्देशය දැන් අපි ආවේ නිर्देशයට දැන් මෙතන පැහැදිලි කරනවා අර කලින් කී පාත්‍රිකා ටික දැන් මේ පැහැදිලි කරනවා නිर्देशය ආයි ඒකම තමයි පොඩ්ඩක් තව මේ එක්ස්පෑන්ඩ් කරලා පැහැදිලි කරලා මේ දෙනවා අපිට පංච විඥානය හේතු නොවුවාමය අහේතුකමය හේතු වික්‍රයත්වය සප්‍රත්‍යයම සංකතයෝමය අරූපමය ලෞකිකය අර ටික තමයි ඒම බලාගෙන ගියොත් එimhe ලොකු විශේෂ දෙයක් මට පේන්නේ නැහැ එතන තියෙන්නේ අර ටිකම තමයි පළවෙනි ඡේදේ ඊළඟට එකේ අර අන්තිම එකේ විතරක් තියෙනවා මෙන්න මෙහෙම වචනයක් දාලා මනෝ විඥාණයෙන් දතයුත්තෝමය ඊළඟට එක අනිත්‍යය කියලා අන්න ඒක පොඩ්ඩක් මතක් කරගන්න දැන් මේ හැම දෙයක්ම හැම සිතක්ම අනිත්‍යයි එතකොට පංච විඥානය කියන එකත් හැබ පර්මනන්ට් දෙයක් නෙමෙයි නිට්ටය දෙයක් නෙමෙයි අනිත්‍යයි ඊළඟට ජරාවෙන්ම මරණා ලද්දේ ඉතින් මේ හැමදේම අපි දන්නවනේ මේ අපේ මේ ශරීර මේ අපි මේ ගෙනියගෙන හැම දෙයක්ම ජාති ජරා ව්‍යාධි මරණ වලින් මේ කියන්නේ ජරාවට කියලා කියන්නේ වැය වෙනවා විපරිණාමයටපත් වෙනවා ඊළඟ ඡේදයේ කියනවා ඊළඟ පරයකේ පඤ්ඤ විඥානේ උත්පන්න වස්තුකය උත්පන්නා ලම්බනය කියලා කියන එකේ ඒක පැහැදිලි කරනවා උපං වස්තුවේ උපං අරමුණේ උපදිත දැන් අපි ඇහෙන් බැලුවොත් චක්කු විඥාණයට බලන්න පුළුවන් ඒ අරමුණ දිහා විතරයි ඒ රූපේ දිහා විතරයි ඊළඟට පුරේ ජාත වස්තුකය පුරේ ජාත ආලම්බන කියලා කියන අරමුණ කලින් හටගත්ත අරමුණමයි ඊළඟට පළමු උපං වස්තුවේ පළමු උපං අරමුණේ උපදිත ආධ්‍යාත්මික වස්තුව ආධ්‍යාත්මික වස්තුව කියලා කියන්නේ ඇහැ කියන්නේ ආධ්‍යාත්මික වස්තුවක් ඊළඟට බාහිර ආලම්බනේ මොකද බාහිර ආලම්බනේ කියලා කියන්නේ රූපය බාහිරයි ඔන්න මතක තියාගන්න ඇහැ ආධ්‍යාත්මිකයි අරමුණ රූපය බාහිරයි මල තියෙන්නේ පිට ඇහැ තියෙන්නේ ඇතුලේ පංච විඥානංගේ වස්තු ආධ්‍යාත්මිකේ ආලම්බනය බාහිරය ඊළඟට චක්කු විඥාන වස්තුව නැත්නම් අපි කියනවා ඔය දැන් චක්කු විඥානය කියලා කියන එකට චක්කු විඥානය පහළ වෙන්නේ මොකේද චක්කු වස්තුවේ නැත්නම් චක්කු ප්‍රසාදේ ඊළඟට ශෝත විඥානයේ වස්තුවත් ආලම්බිත අනිකකි ඒ කියන්නේ දැන් ශෝත විඥානය කියලා කියන්නේ දෙවෙනි විඥානය ඒකට කරගන්නේ චක්කු විඥානයේ ගත්ත ආලම්බනේ නෙමෙයි චක්කු විඥානයට ගත්ත ආලම්බනේ මොකද්ද රූපය සෝත විඥානයට ගන්නේ රූපය නෙමෙයි සෝතයට ගන්නේ ශබ්දේ ගාන විඥානයේ වස්තුව ආලම්බනේ අනිකකි ඒකයි කියන්නේ මෙතන මේ පැහැදිලි කරන්නේ ආලම්බනය වෙනස් වෙනවා ඒ කියන්නේ දැන් චක්කුවට තියෙන ආලම්බනේ රූපේ වුණාට සෝතයට ආලම්බනේ රූපේ නෙමෙයි අන්න ඒ ටික තමයි එතන පැහැදිලි කරලා තියෙන දිගටම බලාගෙන ගියොත් ඔක බොහොම විස්තර දිගටම කියනවා ඊළඟට කියනවා පල්ලහැටකට ශෝත විඥානයෙන් ගෝචර විශේෂද කාය විඥාන නොවිදි ඒ කියන්නේ ශෝත විඥානයේ ගෝචරය කියලා කියන්නේ තමන් ග්‍රහණය කරන දේ ශෝත විඥාණයෙන් ගෝචරය කරන්නේ සද්දය නිසා ඒක කාය විඥාණයෙන් විඳින්න බෑ දැන් කාය විඥාණයෙන් විඳින්න පුළුවන් පහස විතරයි ස්පර්ශය ජීවහා විඥාණයෙන් විඳින්න පුළුවන් රස අඹුල් රස තිත්ත රස ඒ වගේ ඊළඟට ගාන විඥාණයෙන් ගන්න පුළුවන් සුවඳ ඒ විදිහට මේකෙන් කියන්නේ මේ එක එක්කෙනාට අදාළ කැලල කරනවා මිසක් ඒගොල්ලන්ට මේ අනිත් එක්කෙනාගේ එක කරන්න බෑ චක්කුවට අයිති රූපේ විතරයි සෝතයට අයිති ශබ්ද විතරයි ගානයට අයිති ගන්ධ සුවඳ විතරයි ජීවහාවට අයිති රස විතරයි කායට අයිති ස්පර්ශය විතරයි ඕක මාරු වෙන්නේ නැති කෙනා ඔන්න ඔතන ඔය දිගටම පැහැදිලි කරලා තියෙන්නේ ඊළඟට පිළිවෙලින් නූපදිත පෙරපසු නොවි නූපදිත එක ක්ෂණයේ උපදිත එකක් ක්ෂණයේ නූපදිත පිළිවෙලින් නූපදිත පෙරපසු නොවි නූපදිත එකක් ක්ෂණයේ නූපදිත කියලා එතන කියලා දිනවා ඊළඟ පිටුටයන් අපි ඔවුන්ට සමානාන්තරව නූපදිති යනෝ චක්කු විඥානයට උපන් සමානාන්තරව ශෝත විඥානෙ නූපදී දැක්කද දැන් චක්කු විඥානෙ ඉපදුනාට සමානාන්තරව කියලා කියන්නේ ඊට පස්සේ සමානාන්තරව ශෝත විඥානෙ උපදින්නේ නැහැලු ශෝත විඥානට උපන් සමානාන්තරව චක්කු විඥානෙ නූපද දැක්කද දෙපැත්තට මේකත් එන්නේ චක්කු විඥානය උපදිලා ඊට පස්සේ ශෝත විඥානයක් එන්නේ නැහැ දැන්
අපි ගත්තොත් එම චක්කු විඥානයේ සහිත ඒ අතිමහාන්තර චිත්ත වීදියක් ගත්තොත් ඒ තනිකර සිතේ මෙන සිත ඒ චිත්ත වීදියේ මෙන චක්කුව විතරයි. ඒකත් එක්ක මික්ස් වෙන්නේ නැහැ සෝතේ. ඒ දිගටම පැහැදිලි කරලා තියෙන්නේ මේ සමානන්තර කිය එක දිගටම මේ එකම දේ නැවත නැවත පැහැදිලි කරලා තියෙන්නේ මේවා මික්ස් වෙන්නේ නැහැ. මේවා වෙන වෙනමයි තියෙන්නේ කියන එක. ඊළඟ එකට යන් අපි ඊළඟ පැරයකට පඤ්ඤ විඥානයේ ආවර්ජනයක් හෝ මානසිකාරයක් හෝ නැති. ඒ කියන්නේ පඤ්ඤ විඥානය ආවර්ජනය කරන්න බෑ. ආවර්ජන කරන්න පුළුවන් සිත් දෙකයි. මොනවද ආවර්ජන කරන ප්‍රසිද්ධ දෙක? එකක් පංචද්වාරජනේ අනිත් එක තමයි මනෝද්වාරජනේ. ඒ දෙකම කරන්න බෑ මේකට. මේක මේ විපාක සිත් දෙකක් විතරයි. ඊළඟට හමුවට පැමිණි රූප විතරයි මාත්‍රේ විසරයි. කුසල අකුසල කිසිම දෙයක් මෙයාට කරන්න බෑ. කලින් කියපු දෙක තමයි මේ ආයි කියන්නේ. ඊළඟට ඉරියාපතයක් කරන්න බෑ. කිසිම ඉරියාපතයක් කරන්න බෑ. හිඳීමක් හැවීමක් ඒව කරන්න බෑ. ඊළඟට කාය කර්ම වාක් කර්ම ඒව කරන්න බෑ. ඊළඟට පංච විඥානයේ කුසල අකුසල ධර්ම සමාදාන නොකරේ. පඤ්ඤ විඥාණයෙන් කුසල ධර්ම සමාදාන නොකරේ කියලා ඒ දිගටම එකම දේ නැවත නැවත කියවන්න මේක එකම දේ තමයි මේ නැවත වෙන වෙන ආකාරයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට සමවතට පැමිණෙන්න බෑ. පංච විඥානයේ සමතර නොපෙමිනේ. ඊළඟට කියන පංච විඥානට පංච සමනතර මනෝ ධාතුයේද සමවතර නොපෙනේ. මනෝ ධාතුව කියන එක අපි දන්නවා පංචද්වාරජනේ සම්පර්ශි සිත් දෙකයි. ඒකට අයිතිත් නැහැ කියනවා. ඊළඟ පිටුව අවසානට එනවා පංච විඥාණයෙන් චුත නොවේ. ඒ කියන්නේ නූපදී. පංච විඥාණයෙන් කවදාවත් කෙනෙක් නැති වෙන්නේ නැහැ. ඊළඟට චුත වෙන්නේ. ඊළඟට කියනවා පංච විඥාණයෙන් නොහවි, ඒ කියන්නේ නිදී ගන්න බෑ, නුපුබුදී, සීන නොදකි. ඒක එහෙම නැවතයි කියනවා. ඊළඟට මෙසේ විඥාන සම්බන්ධ සෙටින් ඒක එලා මෙතන කියන්නේ විඥාණයට හැටියට පංච විඥාන සමානන්ත මෙතන කියන්නේ අතර මේ ප්‍රඥාව කියලා කියන්නේ මෙසේ මේ දැන් නිකන් පැහැදිලිව මම බොහොම සරලව කියන්න මම රූපයක් දැක්කා කියලා මට යම්කිසි හැඟීමක් දැනෙනවා දැනගන්නවා මේ අරමුණ මේ විඥානය කියන්නේ ඒකනේ. එතකොට ඒ දැනගන්න එකට තමයි මේ පළවෙනි පාඩට මේ ප්‍රඥාව කියලා කියන්නේ. ඔතනින් අපි අවසන් කරන පළවෙනි ඒකවිද කොට්ටාසය. ඊළඟට ආයි අපි යම් මිස් මාතෘකායකට ඒ කියන්නේ පිටු අංක දෙවෙනි එක කරන්න අපි යම් පිටු අංක 145ට මිස් 808 ඒ අතරතුරේදී මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම් මේ ප්‍රඥාව 800 හරි මිස් 800 පිටු 145 මිස් මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම් මේ ප්‍රඥාව ඇත්තටම කිව්වොත් මේ ප්‍රඥාව කියන එක මුහුකුරා ගිහිල්ලා 808 මිස් ඊළඟ මුහුකුරා ඊළඟ පිටු මිස් ගිහිල්ලා අන්තිමට ඉවර වෙන්නේ තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගාවයි. මේක මේ හරිම ලස්සනයි මේ ප්‍රඥාව කියන එකේ දැන් මම පළවෙනි කියලා දැන් මම 10 ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. 10 වෙනි එක වෙනකොට වෙන්නේ මේ බේසික්ම මේ පළවෙනිම මේ පංච විඥාණයෙන් දැනගත්ත ප්‍රඥාවෙන් පටන් අරගෙන මේක ක්‍රමානුකූලව ඩෙවලොප් වෙගෙන සංවර්ධනය වේගෙන ගිහිල්ලා අන්තිමට ඒ තථාගතයන් වහන්සේ යම් කිසි තැනක ඉඳගෙන සිංහනාද කරනවා නම් මේ මගේ තථාගත දසබල ඥානයයි කියලා. අපි අහලා තියෙන දසබල ඥානය කියලා. ඒ දසබල ඥානය තමයි මේකේ තියෙන පීක් එක. අපි කියනවා උපරිම උච්චම ස්ථානය. එතකොට ඔබතුමීලට වේවා කවුරු කෙනෙක්ට ඕන නම් මේ තමන්ගේ ජීවිතය අවසන් කරන්න ඒ අති උතුම් වූ ප්‍රඥාවෙන් ඒ පුද්ගලයා ප්‍රඥාව සංවර්ධනය කරන්න පුළුවන් ඒ පුද්ගලයාට ඒ දසබල ඥානය දක්වා. අපි දන්නවා තථාගතයන් වහන්සේට චතුර්වර්ෂ ඥාන, තසත්ත්‍ය ඥාන, දසබල ඥාන ඔහොම කියලා බොහෝ ඥාන තියෙනවා. කියන්න තරම් මේ ලෝකේ නම් නැහැ තථාගතයන් වහන්සේගේ මේ ඥාන ශක්තිය ගැන කියන්න. අපි කවුද කියලා හිතනවා තථාගතයන් වහන්සේගේ ඥානය ගැන කතා කරන්න. එතකොට මේක අවසානයේ එන්නේ එක පොඩ්ඩක් මම මතක් කරන්නේ අද කරන්නේ අපි ඒක 10 වෙනි එක. නමුත් මතක තියාගන්න මෙතන ඩෙවලොප් යන්නේ මෙහෙමයි. මේ පුංචි මේක තමයි දැන් මේ කතා කරලා ඉවර කරේ. මේ එකෙන් පටන් අරන් මේක ඩෙවලොප් වෙගෙන සංවර්ධනය වෙගෙන ගිහිල්ලා අවසාන වෙන්නේ සාමාන්‍යයට ලැබෙන සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් බව ලැබිලා ඊට පස්සේ රූපාවචර ඒ විදිහට ප්‍රඥාවත් ලැබිලා ඒ වගේ කියන්නේ අෂ්ට සමාපත්තිත් ලැබලා ඒවත් ලැබලා ඊට පස්සේ අන්තිමටම තථාගතයන් වහන්සේගෙන් ලැබෙන ඥාණයෙන් තමයි මේ ප්‍රඥාව අවසන් වෙන්නේ. ඒක එතනින් එහාටයි මේ ලෝකෙ එතනින් එහාට ප්‍රඥාවක් කාටවත් නැහැ. ඒක තමයි අනුත්තරීම වූ ප්‍රඥාව කියලා මේ ලෝකේ කියන්නේ. එතනින් එහාට කාටවත් කටක් කරලා කියන්න බෑ අපේ තථාගතයන් වහන්සේට වඩා දන්න කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. හරි ඒක නිසා තමයි බුදුන් වහන්සේ අපි කියන්නේ සම්‍යක් ඒ කියන්නේ
සබ්බඤුත කියලා කියන්නේ අපේ තථාගතයන් වහන්සේ නොදන්නා දෙයක් නෑ. නොදන්නා අවබෝධ කරගත් නොගත් දෙයක් නෑ. හරි. එහෙනම් අපි දැන් යන්නේ දෙවෙනි එකට ද්විප්‍රකාර ඥාන වස්තු. මං කිව්වා කලින් ඒක ප්‍රකාරකේ 78ක් තියෙනවා කිව්වා. ද්විප්‍රකාරකේ මං කිව්වා දෙකේ ඒවා. දැන් මේකේ තියෙන දෙකේ ඩබල් ඒවා. ඒතර මේකේ තියෙනවා 35ක්. ඒ කියන්නේ දෙකේ ජෝඩු 35ක් තියෙනවා. ඔන්න බලන්න දැන් දෙකේ අපි බලමු. මාතෘක. පළවෙනිම තියෙනවා ලෞකික ප්‍රඥා ලෝකෝත්තර ප්‍රඥා. දැන් මේක අපි දන්නවා අපේ අර ද්විකමාතික වලට ගියා නම් අපි දන්නවා ලෞකික ප්‍රඥා කියන්නේ මොනවද කියලා. නමුත් දැන් මෙතන මම පැහැදිලි කරන්න ලෞකික ප්‍රඥාව කියලා කියන්නේ අපිට බොහොම සරලව ගන්න පුළුවන්. ප්‍රඥාවට මට දෙන්න පුළුවන් හොඳම නම් වචනේ තමයි මොකද්ද? සම්මා දිට්ඨිය කියන එක. ඒතර අපි දන්නවා සම්මා දිට්ඨිය කියන එක ලෞකික සිත්වල පහළ වෙනකොට ඒකට අපි කියනවා ලෞකික ප්‍රඥාව කියලා. එහෙම නැත්නම් අපිට කියන්න දසවස්තුක සම්මදිට්ඨියට කියන්න පුළුවන් ලෞකික ප්‍රඥාව කියලා. ලෝකෝත්තර ප්‍රඥාව කියන්නේ ආයි කතා දෙකක් නෑ. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ මාර්ග සත්‍ය කියන ඒ අති උතුම් වූ චතුරාර්ය සත්‍ය යම් කිසි කෙනෙක් අවබෝධ කරගන්නවා නම් නිර්වාණ අවබෝධය කරගන්නවා නම් ඒකට කියනවා ලෝකෝත්තර ප්‍රඥාව කියලා. එතකොට ලෝකෝත්තර ප්‍රඥාවට තමයි අපි ওই විද්‍යාව ලැබුවා කියලා කියන්නේ. ලෝකෝත්තර ප්‍රඥාව පියවර 4කින් ලැබලා තමයි අපි අන්තිමට අරිහත් භාවයට පත් වෙන්නේ. ඔන්න ඔය දෙකේ වෙනස. එතකොට යම් කිසි පුද්ගලෙක්ට තේරුම් ගන්න පුළුවන් නම් මේකයි ලෝකෝත්තර මේකයි ලෞකික ප්‍රඥාව මේකයි ලෝකෝත්තර ප්‍රඥාව කියලා කියලා ඔන්න ඔය ඩබල් යුගලේ තමයි දැන් අපි පැහැදිලි කරේ. ඔය ඒ පළවෙනි යුගලේ. දෙවෙනි යුගලේ කිසි විඥානකින් දත යුතු ප්‍රඥාව කිසි විඥාන නැත දෙන්නේ. ඒ ඇවිල්ලා අර අපේ තියෙන මේ චුල්ලන්තර දුකේ තියෙනවා මේක. කිසි විඥානයක. ඒ කියන්නේ එතන තියෙනවා මං හිතන විදිහට කිසි විඥාන දත ප්‍රඥාව කියලා කියන එක ඒක දෙපැත්තටම එනවා. මේ ඒ කිසි දත යුතු ප්‍රඥාව නොදත යුතු ප්‍රඥාව කියන දෙපැත්තම එනවා. ඒක බලන්න අභිදේය අර්ථ අරගෙන ඒකේ විදිහට බැලුවොත් එහෙම කිසි විඥානයක ඒකේ මම අභිදේය අර්ථ පැහැදිලි කරන්න ඔයගොල්ලන්ගේ පහසුවට කිසි විඥාන ඒල චුල්ලන්තර දුකේ එක තියෙන්නේ විනාඩියක් දෙන්න. හේතු ඒකේ සිත් 89 චෛතසික 52යි රූප 28යි. ඒකේ කේන චිමිඤ්ඤේ කියන එකටත් එන්නේ තේ පැත්තමයි අනිත් පැත්තට එන්නේ තේමයි. සිත් 89 චෛතසික 52යි රූප 28යි. එතකොට මේ දෙකේම ඒ දැන් මෙතනින් කියන්නේ යම් කිසි කෙනෙක්ට ධම්මසංගණිය මේ අභිධර්ම පොත ඉගෙනගෙන එයාට පුළුවන් නම් මේක බෙදලා දාගන්න. එතන තමයි ඔන්න ඔය ප්‍රඥා තමයි මේ කියන්නේ. හරි ඊළඟට කියනවා දැන් අපි අභිධර්ම ඉගෙන ගන්න ඉස්සෙල්ලා මේක දන්නේ නැහනේ. අපි අභිධර්ම කරන්න ඉස්සෙල්ලා දන්නේ නැහැ මේක කොහෙටද වැටෙන්නේ කියලා. අපිට නිකන් මොනවද වගේ මේක බෙදන්න කියනවා මෙතනට දාන්න කියනවා මෙතනට දාන්න කියනවා. නමුත් යම් කිසි මොහොතකදී අපිට නිකන් ඔටෝ එනවා. නිකන් අපේ ප්‍රඥාව දියුණු වෙලා අපිටම තේරෙනවා මේකට යන්න ඕනේ මේක සංයෝජනයේද අසංයෝජනයේද කියන එක දැනෙනවා අපිට. ඒ දැනෙනකොට අපේ යම් කිසි ප්‍රඥාව ඔන්න දැන් පළවෙනි පියරට වඩා ඔය නිකන් රූපයක් දැක්කම අඳුරගන්නට වඩා අපේ ප්‍රඥාව දියුණු වෙලා. අන්න. එතකොට මෙතන කියන්නේ කිසි ඒක. ඊළඟට ශාස්ත්‍රීය ප්‍රඥාව අනාශ්‍රව ප්‍රඥාව. කියන්නේ කෙලෙස් සහිත එතකොට මේක බලන්න දුකමාතික වලට ගිහලා ශාස්ත්‍ර කියලා ඒ ශාස්ත්‍රව කියන එකට ලැබෙන වචන මොනවද කියලා බලලා ඒක ගැන අවබෝධය තමයි මේ ශාස්ත්‍ර ප්‍රඥාව කියන්නේ. අනාශ්‍රව ප්‍රඥාව කියලා කියන්නේ ආශ්‍රව රහිත. ඒ ගැන තියෙන මේ ප්‍රඥාව. ඊළඟට ආස විප්‍රයුක්ත ප්‍රඥාව, ආස විප්‍රයුක්ත අනාශ්‍රව ප්‍රඥාව. දැන් මෙතන අනාශ්‍රව ප්‍රඥාව කියන එකට තව වචනයක් කියන්න කැමතියි. අනාශ්‍රව ප්‍රඥාව කියලා කියන්නේ ලෝකෝත්තර ධර්ම. අනාශ්‍රව ප්‍රඥාව කියන එක දුකමාතික වලට කියලා බලන්න අනාශ්‍රව කියලා කියන්නේ ආශ්‍රව රහිතයි කියලා කියන්නේ එතන අභිදේයාර්ථ එන්නේ ඉන්න මම එකක් කියන්න. අනාශ්‍රව කියලා කියන්නේ සිත් ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිවනයි. දැක්කද? එතකොට එතනදිත් ආයි බෙදලා බලනවා අපි. එතකොට කෙනෙක්ට ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිවනයි කියන එක දැකපු ගමන් ඒක මෙන්න මේක ප්‍රඥාව ඒක මේකයි කියන එක දැන ගැනීමම තමයි ඔය අනාශ්‍රව ප්‍රඥාව කියන්නේ. ශාස්ත්‍ර ප්‍රඥාව කියලා කියන්නේ ඊතුරු කැලේ ටික. මේ ලෞකික සිත් 81යි චෛතසික 52යි රූප 28යි. අන්න ඒක දිහා දැකලා මේකට වැටෙන්නේ මේ කොටසයි කියලා දැනගන්න එක තමයි ශාස්ත්‍ර ප්‍රඥාව කියන්නේ. ඊළඟට අර විදිහටම අර අපි ගත්ත විදිහට ආයි සංයෝජනීය ධර්ම ගැන කියනවා. සංයෝජනීය අසංයෝජනීය. අසංයෝජනීය කියලා කියන්නේ ආයි අර විදිහමයි. අසංයෝජනීය කියලා කියන්නේ ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිවනයි. සංයෝජනීය කියලා කියන්නේ ඒ ටික ඇරලා ඉතිරි අභිදේයාර්ථ. ඊළඟට සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය ප්‍රඥා කියලා කියන්නේ සංයෝජන විප්‍රයුක්ත සංයෝජන ප්‍රඥා කියලා කියන්නේ අභිදේයාර්ථ බලාගන්න සිත් 69යි
චෛතසික 38යි රූප 28යි. ඊළඟට ඒකේ අනික් කෑල්ල සංයෝජන විප්‍රයුක්ත සංයෝජනය කියන එක සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනය කියලා කියන්නේ අර ලෝකෝත්තර ධර්ම. චෛතසික 8යි ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිවනයි. ඔය විදිහට අර දුක මාතිකා වලින් දෙක අරගෙන තියෙනවා. ජෝඩු දෙක අරන් තියෙනවා. ඔන්න ඔය විදිහට ආශ්‍රව අරන් තියෙනවා, සංයෝජන අරන් තියෙනවා, ග්‍රන්ථ අරන් තියෙනවා, ඕගනීය අරන් තියෙනවා, අයෝගනීය අරන් තියෙනවා, නීවරණ අරන් තියෙනවා, පරාමාර්ථ අරන් තියෙනවා, අනුපාදින්න ඊළඟට එතනට එනකන් ඇවිල්ලා තියෙනවා. ඔක්කොම දුක ධර්ම ටික. ඒවා ගැන අවබෝධය. ඒක හොඳට තේරුම් ගන්න. මෙතන මේ කියන්නේ අර ධම්ම සංගණිතේ අපි ඉගෙන ගත්ත අර බෙදා මෙන්න මෙහෙම මේ කැලලටයි මේකයි මේකටයි මේ ලෞකික ලෝකෝත්තර කියලා මේ බෙදපු දෙකේ මේ කැලලයි ති ලෞකික පැත්තටයි මේ කැලලයි ති ලෝකෝත්තර පැත්තට කියලා තේරුම් ගැනීම හැකියාවට ලැබෙන නුවණටම තමයි මේ ප්‍රඥාව කියලා මෙතන කියන්නේ. ඊළඟට අනුපාදින්‍ය ප්‍රඥා, උපාදින්‍ය ප්‍රඥා, අනුපාදින්‍ය ප්‍රඥා ඊළඟ දැන් ආයි මෙතන එනවා උපාදින විප්‍රයුක්ත අනුපාදිනිය සංකලේශ ඒ ටිකත් එනවා. ඊළඟට කෙලෙස් විප්‍රයුක්ත අසංකලේශ ප්‍රඥා, සවිතක්ක ප්‍රඥා අපි දැන් ඔන්න ඒකේ තියෙන ආගහරියට වෙනකොට මේ දුක මාතිකවල තියෙනවා සවිතක්ක අවිතක්ක, සවිචාර අවිචාර, සප්‍රීතික අප්‍රීතික. ප්‍රීති ඉතින් අර ප්‍රීතියටද මේක වැටෙන්නේ ප්‍රීති සහගත නොවුද කියන එක තේරුම් ගන්න අපි පඤ්ඤපුච්චකේ කරේ ඒකනේ. දැන් බලන්නකෝ පඤ්ඤපුච්චකේ අපි කරනකොට අපිට මොලේ එනවනේ ටික මේකට වැටෙනවනේ. දැන් මම ඔබතුමින් ළඟින් අහනකොට ඔබතුමන් ළඟින් අහනකොට ඔබතුමා මට කියනවනේ මේක වැටෙන්නේ මේ පැත්තරයි මේක වැටෙන්නේ මේ පැත්තරයි කියලා. ඕක නිකන් කෙනෙක්ට කරන්න බෑනේ. ඕක අභිධර්මයෙන් ඉගෙන ගත්ත නැති කෙනෙක්ට කරන්න බෑ. ඉතින් ඕක කරන්න පුළුවන් කියලා ඔබතුමියලට පුළුවන් කියන්නේ ඔබතුලට දැන් මේ ප්‍රඥාව පහළ වෙලා. ඊළඟට රූපාවචරද දැන් අරූපාවචරද දැන් මේක දෙකට බෙදෙනවා. රූපාවචර මේක හොඳම උදාහරණයක් දෙන්න පුළුවන් පඤ්ඤපුච්චකේ. අපි පඤ්ඤපුච්චකේ කරපේක හොඳට මතක් කරගන්න. ඒ විදිහම තමයි මෙතන තියෙන්නේ. මේ ඒක ගැන හැඟීම. දැන් අපි ගත්තොත් එimhe මේ රූපාවචර ධර්ම වලට වැටෙන්නේ මොනවද කියලා අපිට ප්‍රඥාවක් දැනක් තියෙන්න ඕනේ. නෝනක් තියෙන්න ඕනේ. රූපාවචර නොවු ධර්ම මොනවද කියලා අපිට මොනවද රූපාවචර ධර්ම උදාහරණ මතක් කරගමු. රූපාවචර ධර්ම කියලා කියන්නේ සිත් 12යි සිත් 15යි චෛතසික 35යි. ඊළඟට ඒක නැති ටික අනිත් ඔක්කොම ටික වැටෙනවා අනිත් පැත්තට. රූපාවචර නොවු ඒවට. ඒ මොනවද? කාමාවචර, අරූපාවචර, ලෝකෝත්තර ඔක්කොම ටික වැටෙන්නේ රූපාවචර නොවු කොටසට. ඔන්න ඔක තේරුම් ගන්න මොලයක් එනවනම් යම්කිසි මොහතක යම්කිසි කෙනෙක්ට ඒක තමයි මේ ප්‍රඥාව මේ කතා කරන්නේ මේ දෙවෙනි ආකාරයට ද්විපකාරයෙන්. ඊළඟට පරියාපන්නද අපරියාපන්නද? නෛර්යානිකද? මහත්මයා තිරුවන් සරණයි. ඔබතුමාට ඇත්තටම නිර්දේශ වාරයටම ගියා නම් මේක ලේසි නැත්නම් මේක දෙසරයක් කතා කරන්න වෙයි. හරි සර්. නිර්දේශ වාරයටම ගියාම නම් අර එක්ස්ප්ලেইন කරන තැන එතනම තියෙනවා එක්ස්ප්ලেইন කරන හැටි. හරි සර්. හොඳයි සර්. හරි සර්. අනේ බොහොම පිසේ ඇත්තට. ඔව්. හරි සර්. නැත්නම් මාතෘකා කියලා එසරයක් විස්තර කරන්න ගියාම දෙසරයක් වෙනවා. අතන විස්තරයක් තියෙනවා. හොඳයි සර්. මම යන්නම් එතනට. හොඳයි සර්. බොහොම පිං සර්. හරි නේද? හොඳයි සර්. මම යන්නම්. හොඳයි සර්. එතකොට මෙතනින් ඔන්න ද්වීපක දැන් අපි එහෙනම් අපි යමු අපේ ගුරු පියාණන් වහන්සේ කියපු ආකාරයටම අපි යන් ඊළඟ ඒ කියන්නේ නිර්දේශයට. ඒකේ මිස් අපිට යන්න තියෙන්නේ 818. ඔව් සර්. 159 වෙනි පිටුව මිස්. සර්. ඔව් සර් කීප හරි සර් ඒකේ ගොඩාක් මේ පැහැදිලි කරලා තියෙනවා සර්. ඒකේ හොඳට පැහැදිලි කිරීමත් එතරම් තියෙනවා. එතකොට ලේසි විස්තර කරන්නත් මේ අනික එක මටත් පහසු විසය ඒක නැත්තම් මම දෙපාරක් එකම දේ කියන්න වෙනවා. හරි සර්. බොහොම පිං. 159 හරි 818. දැන් ඔන්න බලමු අපි මෙතන තුන් භූමියේ දැන් අපි මේ කියන නිර්දේශය අර අපි කිව්වේ පදෙන් පදයට අපි ඉගෙන ගන්නවා කියලා. දැන් බලන්න තුන් භූමියේ කුසල අව්‍යාකෘතේ ප්‍රඥාව ලෞකික ප්‍රඥාව. අන්න බලන්න තුන් භූමිය කියන්නේ මොකද්ද? දැන් තුන් භූමිය කියලා කියන්නේ මොනවද? කාමාවචර, රූපාවචර, අරූපාවචර. ඒ වයේදී කුසල සහ අව්‍යාකෘතේ ප්‍රඥාව ලෞකික ප්‍රඥාවයි. සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව. දැක්කද බෙදිච්ච හැටි? දැන් අර අතනදී මම පැහැදිලි කරා ලෞකික සම්මාදිට්ඨිය සහ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. නමුත් දැන් මෙතනදීත් අපි ඒ ලෞකික සම්මාදිට්ඨිය නිසා තමයි අපි ඒ ලෞකික කුසල් කරන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය පහළ වෙච්ච ගමන් තමයි අපිට සතර ඵලයේ සතර මාර්ගයේ ප්‍රඥාව පහළ වෙන්නේ. ඔන්න පළවෙනි වචනේ.
ඊළඟට අපි ගත්තොත් හැම විඥානයකින් දත යුතු කියන එක දෙපැත්තෙම හැම ප්‍රඥා කිසි විඥානයකින් දත යුතු කිසි විඥානයකින් දත යුතු. ඒ දෙපැත්තටම එනවා. ඒ දෙකේම දැන ගැනීම තමයි මෙතන මේ ප්‍රඥාව කියලා කියන්නේ. ඊළඟට ආයෙ ගත්තොත් තුන් භූමියේ කුසල අව්‍යාකෘතියේ ප්‍රඥාව සාස්ත්‍ර ප්‍රඥාවයි සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව අනාශ්‍ර ප්‍රඥාවයි. දැන් මෙතන ඇත්තටම කිව්වොත් එimhe කුසලයි අව්‍යාකෘතයි අරන් තියෙනවා. නමුත් මෙතන අකුසලයක් ගැන මේක සඳහන් වෙලා නැහැ. ඒකට හේතුව ඇත්තටම අකුසලයක් කරන්න ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. ඕනෑම වෙලාවක අකුසලයක් අපි දන්නවා ප්‍රඥාව කියන චෛතසිකේ දැන් අකුසල වල යෙදෙන්නේ අපි දන්නවා චෛතසික වල යෙදෙන්නේ අකුසල චෛතසික. ඒ කියන්නේ සබ්බචිත්ත සාධාරණ අනුසමාන චෛතසික ඇවිල්ලා අකුසල විතරයි එන්නේ. ඉතින් මෙතනදී ප්‍රඥාවක් අවශ්‍ය නැහැ අකුසලයක් කරන්න. අකුසලයක් නමුත් මාර්ගසිත වල එනවා ඵලසිත වල එනවා ප්‍රඥාව. ඒ නිසා තමයි කුසල වලයි අව්‍යාකෘත වලයි අරගෙන තියෙන ප්‍රඥාව. ඊළඟට ආයි අර කලින් මම කියපු විදිහටම අනාශ්‍රව ශාස්ත්‍රවේ ප්‍රඥාව ඊළඟට සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව අනාශ්‍රව ප්‍රඥාව. ආයි කියනවා තුන් භූමියේ කුසල අව්‍යාකෘතියේ ප්‍රඥාව ආස විප්‍රයුක්ත ප්‍රඥාවයි සතර මාර්ගයේ සතර දැන් මම කලින් පැහැදිලි කරානේ. අර ජෝඩු අරන් තියෙනවා කියලා දැන් ශාස්ත්‍රව ආශ්‍රව කියන එක අරන් තියෙනවා පේලි දෙකකට. පළවෙනි එකේ ගහලා තිනවා ශාස්ත්‍රව ප්‍රඥාව ඊළඟට සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව අනාශ්‍ර ප්‍රඥාව කියලා ඔන්න එක පේලියක් තියෙනවා. ඊළඟේ ජෝඩුවේදී තියෙනවා තුන් භූමියේ කුසල අපේක්ෂිත ප්‍රඥාව ආස විප්‍රයුක්ත ශාස්ත්‍ර ප්‍රඥාවයි සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව එතන කියන්නේ ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිවනයි. ඒතර කැලි දෙකයි මේ පෙළි ජෝඩු දෙකයි පෙළලා තියෙන්නේ මේ ආශ්‍රව සම්බන්ධයෙන්. සංයෝජන සම්බන්ධනොත් එහෙමයි. සංයෝජනීය ප්‍රඥා අසංයෝජනීය ප්‍රඥා. ඒ දෙක ගැන දැනගන්න එක ඕන එක ජෝඩුවක්. ඊළඟ ජෝඩුවේ කියනවා තුන් භූමියේ කුසලාභිරකතිගේ ප්‍රඥාව සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය ප්‍රඥා සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව සංගර විප්‍රයුක්ත අසංයෝජනීය ප්‍රඥා. දැක්කද? එතන ජෝඩුවයි මේ කියන්නේ සංයෝජන කියන වචනේ අරන් තින්නේ මේ ජෝඩු දෙකයි. ආයි ග්‍රන්ථ වලත් ඒ විදිහට ජෝඩු දෙකයි. ඔය ඔක්කොම එකම විදිහට දිගටම රිපීට් වෙවි යෝග ඊළඟට නීවරණ ඊළඟට පරාමාර්ථ පස්සේ උපාදින්න දැන් තුන් භූමියේ විපාකයේ ප්‍රඥාව උපාදින්න ප්‍රඥායි. තුන් භූමියේ විපාකේ. දැන් කාමාවචර භූමියේ රූපාවචර භූමියේ අරූපාවචර භූමියේ උපාදින්න ප්‍රඥාව තමයි ඒක උපාදින්න ප්‍රඥාව කියලා කියන්නේ. තුන් භූමියේ කුසලයේ තුන් භූමියේ ක්‍රියාවෘත්ති සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව අනුපාදින්න ප්‍රඥාව. ඒ කියන්නේ උපාදින්න කියන කොටසට වැටෙන දේවල් සම්බන්ධ යම්කිසි ප්‍රඥාවක් අපිට තියෙනවා නම් ඒක උපාදින්න ප්‍රඥාව. අනුපාදින්න කියන කොටසට වැටෙන දෙක ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් ඒක අනුපාදින්න ප්‍රඥාව. ඔන්න ඔය විදිහට උපාදින්න ඒකට සම්බන්ධයක් තියෙන වචන දෙකක් සංකිලිස් කෙලස් වලට තියෙනවා. ඊළඟට අන්තිම අවසානට එනවා සවිතක්ක ප්‍රඥා විතර්ක විප්‍රයුක්ත ප්‍රඥාව අවිතක්ක ප්‍රඥාවයි. ඒ කියන්නේ පැහැදිලි කරන්නම් විතර්ක සංප්‍රයුක්ත විතක්ක සංප්‍රයුක්ත කියන්නේ විතර්කයක් එක්ක යෙදෙන ප්‍රඥාවට අපි කියනවා සවිතක්ක ප්‍රඥාව කියලා. විතර්ක විප්‍රයුක්ත විතර්කයක් නැතිව දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයකට ධානසිත අපි ධානසිත ගැන ඉගෙන ගන්නට අපි ඉගෙන ගත්තා අර පංචක ණය ක්‍රමයට ද්විතීය ධානයේදී විතර්කේ නැහැ. ඒ පංචක ණය ක්‍රමයට. එතකොට එතනදී විතක්ක විප්‍රයුක්ත. එතනදී ඇති වෙන ප්‍රඥාවට අපි කියනවා විතක්ක විප්‍රයුක්ත ප්‍රඥාව අවිතක්ක ප්‍රඥාව. ඊළඟට සවිචාර ප්‍රඥාව. අවිචාර ප්‍රඥාව. ඔය විදිහට දිගටම සප්‍රීතික ප්‍රීති සුඛදායක නොව අපි දන්නවනේ මේ ඔක්කොම ඇවිල්ලා ධානාංග. සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ උපේක්ෂා. මෙතන මේ තනිකරම තියෙන ධානාංග. අපි ඉගෙන ගන්න තියෙනවනේ ධානාංග තියෙනවා කියලා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. ඊළඟට එනවා මේ ඔක්කොම ඇවිල්ලා දුක මාත්‍රික. මතක තියාගන්න මේ ද්වික ප්‍රකාරයේ තියෙන තනිකරම දුක මාත්‍රික. ඊළඟට කාමාවචර ප්‍රඥා. ඒ කියන්නේ කාමාවචර කුසල අව්‍යාකෘතිය ප්‍රඥාව කාමාවචර ප්‍රඥාව. රූපාවචර අරූපාවචර අපරියාපන කාමාවචර අයින් කරලා ඉතුරු ටිකේ දැන් අපි දන්නා භූමි හතරක් තියෙනවා කියලා. එතකොට කාමාවචර අයින් කළා රූපාවචර අරූපාවචර අපරියාපන්න යන මොහුගේ කාමාවචර නෝ ප්‍රඥාව අනිත් ප්‍රඥාවයි. ඊළඟ රූපාවචර ප්‍රඥාව ගැන කියනවා ඒකේ අනිත් ටික කියනවා. අරූපාවචර ප්‍රඥාව කියන එක අනිත් ටික කියනවා. අන්තිමට කියනවා තුන් භූමියේ කුසල අව්‍යාකෘතියේ ප්‍රඥාව පරියාපන්න ප්‍රඥාවයි. පරියාපන්න කියලා කියන්නේ මම කිව්වා සංසාරේ අපි රැගෙන යන. ඒතර තුන් භූමිය කියලා කියන්නේ මොනවද? කාමාවචර, රූපාවචර, අරූපාවචර. එතකොට තුන් භූමියේ ප්‍රඥාව පරියාපන්න ප්‍රඥාවයි. අනිත් පැත්ත
සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව අපරිපන්නයි. ඒ කියන්නේ ලෝකෝත්තර පැත්ත. ඊළඟට සතර මාර්ගයේ ප්‍රඥාව නෛර්යානික ප්‍රඥාව ඒ නිවන ඉලක්ක කරලා තුන් භූමියේ කුසලයේ සතර භූමියේ විපාකයේ තුන් භූමියේ ක්‍රියාවකදී ප්‍රඥාව අනිවාර්යානික ප්‍රඥාව. නිවන ඉලක්ක කරලා නැහැ ඒක. ඊළඟට සතර මාර්ගයේ ප්‍රඥාව වූ නියත වූ ප්‍රඥාව ඒක නියත වූ ප්‍රඥාවයි. ත්‍රි භූමික කුසලයේ චතුර් භූමික විපාකයේ චතුර් භූමික ක්‍රියාවකදී ප්‍රඥාව අනියත වූ ප්‍රඥා. මේවා තව විස්තර කරනවා නම් තනිකර මේක අභිධේයවලට කියලා පැහැදිලි කරන්න ඕනේ. ඉතින් ඒක ඔබතුමීලට බලා ගන්න පුළුවන්. ඊළඟට සවුත්තර ප්‍රඥා, අනුත්තර ප්‍රඥා. අනුත්තර කියලා කියන්නේ මෙතන ලෝකෝත්තර. සතර මාර්ගයේ සතර ඵලයේ. අන්තිමටම කියනවා යතෝත්ත ප්‍රඥාව කවරේදයත් ශෛක්ෂ පෘථග්ජනයන්ගේ චතුර් භූමික කුසලයේ අවිජ්ජා උපදවන්නා වූ සමාපatti උපදවන්නා වූ රහතුන්ගේ ක්‍රියාව්‍යක්තේ ප්‍රඥාව අර්ථෝත්පාදක ප්‍රඥාවයි. ඒ කියන්නේ ශෛක්ෂයන්ගේ ශෛක්ෂ පෘථග්ජනයන්ගේ. ඒ කියන්නේ ශෛක්ෂ පෘථග්ජන අපි දන්නා ශෛක්ෂයෝ කියලා කියන්නේ රහතන් වහන්සේලා ඇරලා ඉතිරි ආර්ය පුද්ගලයෝ 7 දෙනා. සෝවාන් මාර්ගයේ ඉඳලා අරිහත් මාර්ගය දක්වා. ඊළඟට ශෛක්ෂ පෘථග්ජනයන්ගේ කියලා තියෙන්නේ මෙතන චතුර්භූමික කුසලයේ අවිජ්ජා චතුර්භූමික කුසලයේ කියලා කියන්නේ කාමාචර, රූපාචර, අරූපාචර, ලෝකෝත්තර. කුසලයේ අවිජ්ජා උපදවන්නා වූ. අපි දන්නවා අවිජ්ජා කියලා කියන්නේ ධානය වලින් උඩට ගිහිල්ලා කරන විශේෂකයා පුබ්බේ ඥාන, චතුපඥාන ඥාන, ඉද්ධිවිද ඥාන වගේ. ඊළඟට සමාපatti උපදවන්නා වූ රහතුගේ ක්‍රියා අව්‍යාකෘතේ ප්‍රඥාව අර්ථෝත්පාදක ප්‍රඥාව. ඒ කියන්නේ ඒවා උපදවන්නා වූ ප්‍රඥාවට කියනවා අර්ථෝත්පාදක ප්‍රඥාව කියලා. චතුර්භූමික විපාකයේ රහතුන්ගේ උපන් අවිජ්ජායේ උපන් සමාපatti ක්‍රියා අව්‍යාකෘත ප්‍රඥාව උත්පාදිත ප්‍රඥාව. කියන්නේ අරක උපදවන්නා වූ මේ අනිත් එකට කියනවා ඒකට කියන අර්ථෝත්පාදක ප්‍රඥාව කියලා. චතුර්භූමික විපාකේ රහත්තුගේ උපන් අවිජ්ජායේ උපන් සමාපatti ක්‍රියා අව්‍යාකෘත ප්‍රඥාව උත්පෝත්පාදක ප්‍රඥාව කියලා. එතනත් බොහොම ගැඹුරු දෙකක් අන්තිමටම පැහැදිලි කරලා තිනවා. ඒක ටිකක් තේරුම් ගන්න අපහසුමත් නැහැ. ටිකක් හිතලා ගන්න. ඒක තමයි මේ ද්විප්‍රකාරකේ තියෙන අවසානම 35 වෙනි ජෝඩුව ද්විප්‍රකාර වල. දැන් අපි එහෙනම් යන් තුන්වෙනි එකට ත්‍රිප්‍රකාර කියන එකට. ත්‍රිප්‍රකාර කියන අපේ ගුරුපියන් වහන්සේ කිව්වා වගේම පටන් ගමු එහෙනම් මෙතනින්ම 819න්. මොකද ඕගලන්ට තේරෙයි අපේ විද්‍යාරත්න ගුරුපියන් වහන්සේ කිව්වා වගේම මේ නිර්දේශය කරත් අපිට අතන තියෙනෙත් ඒකම සමරි එකක්. ඒ නිසා ඒ ගැන මේ පස්සේ බලා ගන්න ගෙදරදී. ඊළඟට 819 බලමු. දැන් ඔන්න අපි නා තුනේවට. මං කිව්වා තුනේව තියෙන කියලා ඔක්කොම 88ක්. එතකොට දැන් එන්නේ කලින් එකේ ඒවා ගත්තා, දෙකේව ගත්තා, දැන් යන්නේ තුනේව. තුනේව ගන්නකොට මෙතනදී තුනේව ගන්නෙ. ඔන්න මුලින්ම කාඩලා තිනවා තුනකට. මොන පළවෙනි තුන? පළවෙනි තුන තමයි චින්තාමය ප්‍රඥා, සුතමේ ප්‍රඥා, භාවනාමය ප්‍රඥා. ඕක අපි හැමෝම දන්නවා. අපි හැමෝම දන්න බොහෝම ප්‍රසිද්ධ ප්‍රඥාවල් තුනක්. දැන් ඔන්න බලන්න ඕගලන්ට තේරෙනවා ඇති අපි දැන් පළවෙනි ඒකක එකේදී අපි ඉගෙන ගත්තේ මේ මොනවද නිකන් මේ දෙපස් විඥානය ගැන පංච විඥානය ගැන ඉගෙන ගත්තා. දෙකටම අපි ඉගෙන ගත්තා දුක මාත්‍රිකා ගැනයි මේ දුක මාත්‍රිකා කොහොමද මේ ලෞකික ලෝකෝත්තර පැත්ත නිකන් දැන් ටිකක් දෙක නෙවෙයි සෑහෙන උඩට ආවා අපි. දැන් අපි එතනින් එහාට ඉස්සෙන්ද යන්නේ. අපි දැන් යන්නේ ටික වශයෙන් ත්‍රිප්‍රකාරයෙන් මේ ප්‍රඥාව තේරුම් ගන්නයි. ඉතින් එතකොට මේ යන්නේ ඇත්තටම මෙතන මේ මට මතකයි විභාගයේදී ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ කොහොමද මේ ඥාන විභංගය කෙනෙක්ගේ නිර්වාණගාමී ප්‍රතිපදාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ තනි කරම තියෙන්නේ මේ කෙනෙක් පොඩි තැනකින් පටන් අරගෙන නිවන් යන ගමනම තමයි මේ තියෙන්නේ. මේක හැම තැනකම තියෙන්නේ තනින් තන එකතු කරගෙන නිවනට යන්නේ. ඉතින් ඒ මොකද නිවනම කියන්නේ තනි කරම ප්‍රඥාව පහළ කර ගැනීම. අපි කෙනකින් ඇහුවොත් එimhe මොකද්ද මේ ලෝකයේ තියෙන වටිනාම දේ මොකද්ද කියලා ඇහුවොත් මේ වස්තු කිසි දෙයක් නෙමෙයි. මේ ලෝකයේ තියෙන ප්‍රධානම වටිනාම දේ බය නැතුව කියන පුළුවන් ඕන කෙනෙකුට ප්‍රඥාව නැත්තම් ඥානය කියන්නේ. හරි? ඉතින් එතකොට චින්තාමය ප්‍රඥාව. මොකද්ද චින්තාමය ප්‍රඥාව කියන්නේ? චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ කර්මායතනේ හෝ ප්‍රඥාවෙන් කරලද ශිල්පායතනේ. ඒ කියන්නේ මොකක් හරි කර්මාන්තයක් නැත්නම් ශිල්පායතනේ හෝ විද්‍යාවේ හෝ කර්මක්ෂකතා හෝ සත්‍යාලු ලෝමිකව කර්මස්කතා කියලා කියන්නේ කර්මයේ පිළිබඳ වූ සත්‍යානුලෝමික කියන්නේ සත්‍යයට අනුලෝමව
අනුලෝමෝ කියලා කියන්නේ ඒකට හැඩ ගැහිලා ඒ පැත්තටම යන. සත්‍යයට අනුලෝමික වූ රූපය අනිත්‍යයි. අර අපි අනිත් වචන පැත්තකට දැම්මත් මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් හරි. රූපය අනිත්‍යයි. ඔන්න අපිට තේරුමක් එනවා සිතනවා චින්තාමයෙන් රූපය අනිත්‍යයි කියලා. ඊළඟට හෝ වේදනාව අනිත්‍යයි කියලා. හෝ සංඥාව අනිත්‍යයි කියලා. හෝ සංස්කාර අනිත්‍යයි කියලා. හෝ විඥානය අනිත්‍යයි කියලා. ඒ කියන්නේ මොකද්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ? මේ පංචස්කන්ධය. අපි ඉගෙන ගත්ත ස්කන්ධ විභංගයේදී පහක් තියෙනවා කියලා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා අනිත්‍යයි කියලා යම්බඳු අනුලෝමික ශාන්තියක් කක්කරි නිකන් අපිට අනුලෝමික ඒකට ඒ පැත්තට අනුලෝම අපි කියන්නේ ප්‍රතිලෝම කියලා කියන්නේ විරුද්ධ පැත්තට. මේ කියන්නේ අනුලෝම කියලා කියන්නේ යන පැත්තටම. ඒ පැත්තටම යන ශාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් නිකන් ධර්ම නික්ෂාන්තියක් නිකන් ඒක නිකන් Tamanට හැඟෙනවා නිකන් එහෙම දෙයක්. නිකන් මේක ගොඩක් මහතුරු දන්න මහත්මින්ට දැනලා ඇති ඒක. මේක සමහරවිට මේ ජීවිතේට බණක් අහපු නැති මිනිස්සුන්ට නොත් ඒක දැනෙනවා සමහරවිට. ඒකට පෙර සංසාර පුරුද්ද තියෙනවා. ඒ වගේ කෙනෙක්ට අනිත් මෙරමාගෙන් නොඅසා ඒ කියන්නේ මෙරමා කියලා කියන්නේ වෙන කෙනකින් අහන්න නැතුව තමන්ගේ චිත්තාන්තයේ ඇතුළාන්තයේම ඇතිලා එනවා නම් මෙන්න මේ රූපය අනිත්‍යයි. මිනිස්සු කොච්චර කිව්වත් මේ රූපය නිට්ටයයි කියව මම පිළිගන්නේ නැහැ. රූපය අනිත්‍යම තමයි. වේදනාව නිට්ටයයි කියලා මිනිස්සු කිව්වට මම පිළිගන්නේ නැහැ. වේදනාව අනිත්‍යම තමයි කියලා මේ තමන්ගේ කවුරු කාගෙවත් අහලා නෙමෙයි. එහෙම දෙයක් පහළ වෙනවා නම් හැබැයි දැන් මෙතනදී මම අපේ ගුරු පියාණන්ගේ ඉගෙන ගන්නකොටම එතුමාගෙම මම නාගත්ත නෝට් එකක් මම මේක දාන් ඉන්නවා. දැන් ඒ වගේ හැඟීමක් ගොඩක් වෙලාට එන්නේ බෝධිසත්වරුන්ට කියලා එතුමා අපිට කියලා දුන්නා. සම්මා සම්බුදුවරුන්ට තමයි කියලා මේ වගේ ගොඩක් වෙලාට මේ වගේ හැඟීම් පහළ වෙන්නේ. ඉතින් මම මේක මට මතක් වුණා අපේ ගුරු පියාණන් ගන්නකොට මම දාගත්ත නෝට් එක. ඉතින් එතකොට මේ වගේ මෙරමාගෙන් නොඅසා අනිත් අයගෙන් නොහතා තමාගේ තුලින් එනවනම් ඒකට අපි කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. ඔන්න මත තියාගන්න. රූප වේදනා සංඥා සංකාර විඥානය කියන එක අනිත්‍යයි කියලා අනුලෝමිකව. ඒක තමන් තුලින් එනවනම් ඒකට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. ඊළඟට කියනවා ඒකම රූපය අනිත්‍යයි වේදනා අනිත්‍යයි සංඥා අනිත්‍යයි විඥාන කියලා මේ බඳු අනුලෝමික ශාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතයක් අර ටිකම මෙරමාගෙන් අසා ලබා දැනගනයිද? අන්න එතනදී ඔන්න වෙනස්. දැන් චින්තාමය ප්‍රඥාව පහළ වෙන්නේ මහා පුරුෂයන්ට. මහා බෝධිසත්වවරුන්ට සංසාරේ බුද්ධ අංකුර බුදු වෙන්න පස්සේ බුදු ඒ වගේ ලොකු දේවල් වලට බලාපොරොත්තු තියාගෙන පින්ක කරපුවට තමයි ඒක පහළ වෙන්නේ. අපිට ඒක බොහෝ වෙලාවට පහළ වෙනවා අඩුයි. නමුත් මෙතනදී කියනවා අපි කරන්නේ ගොඩක් වෙලාවට අර පරතෝഘോഷක වගේ අපි මෙරමාගෙන් අහගන්නවා. දැන් අපි මේ කරන්නේත් ඒකයි. දැන් මම මේ දේවල් ඔක්කොම ඕගලන්ට කියලා දෙන්නේ අපේ ගුරු පියාණන් ළඟෙන් අහලා. අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අහලා. ඕගොල්ලෝ තව කාටද මේක කියලා දෙන්නේ? ඕගොල්ලෝ අපෙන් ඒ වගේ තමයි මේක අපි ශ්‍රුතමේ. අන්න ඒකට කියන ශ්‍රුතමේ ප්‍රඥාව කියලා. අපි ඒක ගන්නෙ කොහොමද? ශ්‍රුත කියන්නේ කන. එතකොට අපි දන්නවා සෝවාන් වෙන්න බෑ. අර පෙර බුදුරජාණන් වහන්සේලා ඇරුණාම සාමාන්‍ය කෙනෙක්ට සෝවාන් වෙන්න අනිවාර්යයෙන්ම ශ්‍රුතමේ ප්‍රඥාව අවශ්‍යයි. බණ අහන්නම ඕනේ. ධර්ම ශ්‍රවණය කරන්නම ඕනේ. බණ පොත් කියවනටත් වඩා ධර්ම ශ්‍රවණය කිරීම හරි වැදගත්. ඒ ශ්‍රුතමේ ප්‍රඥාවෙන් තමයි බොහෝ වෙලාවට ඇත්තම කිව්වොත් එම කොණ්ඩඤ්ඤ මහරහතන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා පස්සේ රහත් උනේ ශ්‍රුතමේ ප්‍රඥාවෙන්. එතනදී උනේ අර ප්‍රඥාව අවදි කෙරෙව්වා. කවුද? තථාගතයන් වහන්සේ ඒ ධම්සක්සතුම් සූත්‍රයේ අනත්ත ලක්ෂණ සූත්‍රය ආදී දේශනා කරලා අර හැංගිලා තියපු පුණ්‍ය ශක්තිය උඩට අරගෙන අර ප්‍රඥාව පුබුදු කෙරෙව්වා. හරි? එතකොට අපි මේ කරන්නේත් ඒකයි. දැන් මේ අපි මේ අද මේ අහන බණ මේ අද අපි මේ සාකච්ඡා කරන දේවල් අපිට සමහරලාට මේ භවයේ නෙමෙයි ඊළඟ භවයේ ඊට පස්සේ භවයේදී යම් කිසි වෙලාවක ශ්‍රුතමේ ප්‍රඥාවක් මේ ඊළඟ දවසේදී ආයි බණක් අහනකොට මේ බණ ආයි අපිට ප්‍රයෝජනවත් වෙනවා. අන්න කරගෙන ශ්‍රුතමේ ප්‍රඥාව කියලා. ඊළඟට තුන්වෙනි එක දැන් අපිට පැහැදිලි ශ්‍රුතමේ ප්‍රඥාව කියලා කියන්නේ මෙරමාගෙන් අසාධන ගැනීම, චින්තාමේ ප්‍රඥාව කියලා කියන්නේ තමා තුලින්ම තමා විසින්ම අවබෝධ කර ගැනීම. ඊළඟට දැන් අපි දන්නවා බෝධිසත්වවරුන්ට සමහර වෙලාවට මේ ජාතස්මරණ ඥානය පහළ වෙනවා කියනවා. ඒ වගේ දේවල් ඒ මොකද? ඒ කාගෙන්වත් අහලා නෙමෙයි. ඒ තමන් පෙර වඩපු නිසා ඒක චින්තාමය. ඊළඟට එනවා හැබැයි දැන් සුතමේ ප්‍රඥාව ලැබපු කෙනාට පුළුවන් චින්තාමය ප්‍රඥාවට ඩෙවලොප් කරගන්න. ඒක තමා තුලින් එන විදිහට. ඊට පස්සේ හැම සමාපන්නය කියලා කියන්නේ සමාපatti ලබන අය. ඒ කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ මොකද්ද? භාවනා කරනවා කියලා කියන්නේ හිත වඩනවා කියන එක. අපි කොහෙන් බැලුවත් භාවිතා බහුලීකතා කියලා කියන්නේ භාවනා කරනවා බහුල වශයෙන් භාවනා කරනවා. අපි මේ භාවනාව කියලා කියන්නේ තන්නේ ක්‍රම
අපි මේ කිව්වත් අර 40 කමටහන් කිව්වත් මොන දේ කිව්වත් අපි මේ තනි කරම කරන්නේ හිත බඩන එක. මේ දැන් අපි කරන්නේ භාවනාවක් ඇත්තම කියන්නේ. හරිද? එතකොට අපි ධර්ම ඉගෙන ගන්නවා කියන්නේ සත්‍යයනා කරනවා කියන්නේ හිතනවා කියන්නේ සම්මාෂණය කරනවා කියන්නේ දේශනා කරනවා කියන්නේ අහුම්කම් දෙනවා කියන්නේ බණ කියනවා කියන්නේ බණ අසනවා කියන්නේ බණ පොත් ලියනවා කියන්නේ සියල්ල භාවනාව. හරි? එතකොට හැම සමාපන්නයගේ සම්පත් කරගත්ත හිතකින් ඉන්න හැම කෙනාගේම ප්‍රඥා භාවනා ප්‍රඥා මම හිතනවා හොඳටම පැහැදිලිට ඒ පළවෙනි තුන ඒ ටික ප්‍රකාරය. ඊළඟට දෙවෙනි එක දානමය ප්‍රඥාව, සීලමය ප්‍රඥාව, ඊළඟට භාවනාවේ ප්‍රඥාව. එතකොට දානමය ප්‍රඥාව කියලා කියන්නේ අර අපේ ගුරු මහත්මිය කලින් කියලා දුන්නා වගේ අපි දානයක් කරනකොට අපි ඇත්තටම මේ දාන කියන එක ගොඩක් අය හිතන් ඉන්නවා මේ සල්ලි ඔක්කොම මේ දානේ කියන්නේ ස්වාමීන් වහන්සේට පූජා කරන ඒවායි ඔක්කොම කියලා. නමුත් ඇත්තටම මෙතන අභිධර්මයට ආවම ගැඹුරු දහමට ආවම දානය කියන්නේ තන්නේ කරම චේතනාව. එතන තියෙන්නේ අලෝභ ප්‍රධානම වශයෙන් දානයේදී එන්නේ අලෝභ අදෝස අමෝහ. දැන් අපිට දානයක් දෙන්න බෑ ඇත්තම කිව්වොත් එimhe අලෝභ විතරක් මදි. මෛත්‍රියකුත් ඕනේ. ප්‍රඥාවකුත් ඕනේ. දැන් අපිට කාටරි දෙන්න පුළුවන් තරහ තියාගෙන දෙන්න බෑනේ. එතකොට එතන ආදේශයකුත් තියෙනවා. ඊළඟට මේ හිතන්න තු දෙන්නත් බෑනේ. එතකොට අමෝහයකුත් තියෙනවා. මේකේ විපාකයක් තියෙනවා කියලා දැනගෙන දෙන්නේ. එතන අමෝහයකුත් තියෙනවා. ඊළඟට දෙනකොට දෙන වස්තුවේ තියෙන ආසාව අතහරිනවා. ඔන්න අලෝභ අදෝස අමෝහ තුනම තියෙනවා. එතකොට මෙතන තනිකර මේ පුණ්‍යාවි සංස්කාර. එතකොට මෙතන දැන් චේතනාව කියන්නේ කුසල් නෙමෙයි ආ. චේතනාව කියන්නේ චේතනාව විල සබ්බචිත්ත සාධ චෛසිකක්. නමුත් ඒ චේතනාව කුසල සිතක වැටෙනකොට දාන දෙනවා කියන අපි කියමු ඥාන සම්පයුක්ත සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංකාරක ප්‍රථම කුසල සිතින් සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංකාරක කුසල සිතකින් අපි දෙනකොට අපිට අලෝභ අදෝස අමෝහ කියලා ත්‍රි හේතුක හේතු තුනම පහළ වෙන සිතේ එනවා චේතනාවක්. ඔන්න ඕකට තමයි අපි කියන්නේ දාන චේතනාව කියලා. ඒක තමයි ඇත්තටම කර්මය වෙන්නේ. ඒක උත්කෘෂ්ඨ වෙන්න තමයි ත්‍රි හේතුක උප්පත්තියක් වුණත් ලැබෙන්නේ. එතකොට දාන චේතනාව ආරම්භ දාන චේතනාවට පැමිණ යම් ප්‍රඥාවක් ප්‍රජානනයක් වන්න දැන් ගොඩාක් වචන තියෙනවා. අමෝහයක් දැන් මේ ඥානෙට කියන වචන ගොඩාක් තියෙනවා. අමෝහයක් ධර්ම විජයක් සම්‍යක් දෘෂ්ටියක් ඒ ඔක්කොටම කියනවා දානමය ප්‍රඥාව කියලා. ඊළඟට සීලමය ප්‍රඥාව. සීලමය ප්‍රඥාව කියන තර විදියමයි. සීලය කියලා අපි අත්‍තරම ගත්තොත් එimhe සීලය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් කාය වචන දෙක සංවර කර ගැනීම. කාය වචන දෙක සංවර කරනවා කියන එකට අපි ගන්නෙ මොකද්ද? අභිධර්මයට ගත්තාම එන්නේ විරති. කායට විරති ටික තමයි එන්නේ මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. නමුත් මෙතන සීල චේතනාව. එතකොට අපි යම් කිසි මොහොතකදී මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා යම් කිසි චේතනාවක් ඔළුවට දාගත්තා නම් ඒක වැටකඩුලක් දාගත්තා නම් ඔන්න ඔතන තමයි ඒක තමයි කර්මය වෙන්නේ, චේතනාව වෙන්නේ. ඔතන ශීල චේතනාව කියලා කියන්නේ ඒ ශීල චේතනාවට පැමිණි සිතේ ඒ කුසල සිතේ යම් කිසි ප්‍රඥාවක්, ප්‍රඥාචෛසිකයක් එනවනේ අනිවාර්යයෙන්ම. මොකද කුසල් වලට අනිවාර්යෙන් ප්‍රඥාව තියෙනවා. මතක තියාගන්න ඒක. රූපාවචර කුසලෙත් තියෙනවා, අරූපාවචර කුසලෙත් තියෙනවා, ලෝකෝත්තර කුසලෙත් අනිවාර්යෙන් ප්‍රඥාව තියෙනවා. ඒකට එන්නේ ප්‍රඥාවට තමයි මෙතන කියන්නේ ශීලමය ප්‍රඥාව කියලා. ඊළඟට අන්තිමට මේකේ මෙතනත් අර භාවනාව වෙනවනේ, දාන සීල භාවනා. මෙතනත් භාවනාව කියලා කියන්නේ භාවනා ප්‍රඥාව කියලා අර කලින් කීපකම තමයි හැම සමාපන්නයගේ ප්‍රඥාව භාවනා ප්‍රඥාවයි. ඔන්න දෙවෙනි ජෝඩුව තුනේ කොටස් වල දෙවෙනි එක ඉවර කරා. ඊළඟට අධිශීලයේ ප්‍රඥාව. අධිශීලයේ ප්‍රඥාව, අධිචිත්තේ ප්‍රඥාව, අධි ප්‍රඥාවේ ප්‍රඥාව. පිටු 165 ආන්න. හරි මිස්. එතකොට අධිශීලයේ ප්‍රඥාව. අධිශීලයේ ප්‍රඥාව කියලා කියන්නේ දැන් අපි දන්නවා ඔය විසුද්ධි මාර්ගය කරන මහත්මාත්මින් ඔක්කොලා දන්නවා අධිශීලය කියලා කියන්නේ දැන් අපි සිල් කියන එක අපිට රකින්න පුළුවන් එක ආකාරයට. දැන් අපිට පුළුවන් ඔය සමහර අය කියනවා මම පන්සිල් 5ක් තියෙනවා මම 3ක් රකින්නවා. හරිද? එහෙම නැත්නම් මම මේ කාලේට රකින්නවා මට මොන හරි දෙයක් ලැබෙනකම් මට දෙයක් ලාභයක් මට කීර්තියක් මට තනතුරක් ලැබෙනකම් මම සිල් රකින්නවා. එහෙම නැත්නම් මට දෙවි කෙනෙක් වෙන්න මට මොකක් හරි මීට වඩා හොඳ තැනක ගිහිල්ලා උප්පත්තිය ලබන්න මම දැන් ඕවා නෙමෙයි මෙතන මේ කියන්නේ. ඒවත් සිල් තමයි. නමුත් ඒවා පරිපූර්ණ නැහැ, පිරිසිදු නැහැ. ඒවයි තියෙන හැංගිච්ච අදහස්. ඒවයි නැහැ කිසිම මේ තථාගතයන් වහන්සේ කියපු මේ අධිශීලය. මෙතන අධිශීලය කියලා කියන්නේ ප්‍රාතිමොක්ඛ සංවරය. ඒ කියන්නේ අපි දන්නවා චතුපාරිශුද්ධ සීලය කියලා අපි කවුරුත් ඉගෙනගෙන තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ප්‍රාතිමොක්ඛ චතුපස්සී දන්නවා මතක කරගන්න. ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රතිසංයුත් සීලය, ආජීව පාරිශුද්ධ සීලය. ඔය හතරින්ම ප්‍රධානම එක තමයි ප්‍රාතිමොක්ඛ සංවරය කියන්නේ. මොකද ප්‍රාතිමොක්ඛ සංවරය කියන්නේ තමන් සමාදන් වෙච්ච සීලය ශික්ෂාපදයක්
එකදු එකක්වත් මුලින් මැදින් අගින් තැන් තැන් වලින් එක දිගට නැතුව අඛණ්ඩ අචින්ද අසංකාර අසබල විදිහට රැකගන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා. ඒක අපිට නම් පහයි අපි දිනපතා කරන්නේ මොකද අපි කියන්නේ දිවිහිමින් ආරක්ෂා කරන්නේ පංචශීලය. ස්වාමීන් වහන්සේලාට නම් 227යි නැත්නම් භික්ෂුණීන් වහන්සේලාට නම් 304යි. එතකොට 311යි. 227යි 311යි. එතකොට ඒ ආකාරයට අපි ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ඒ රකින්න සීලය ගැන අපි ප්‍රඥාවක් අපිට තියෙනවනේ දැනගැනීම. මේ හැම දෙයක්ම මේ අපි කරන හැම දෙයක්ම මේක නිකන් සෙල්ලමක් නෙමෙයි. මේක අපි නෝනින් කරන්න ඕනේ. අපි මේ කරන හැම දෙයක්ම හැම ක්‍රියාවක්ම නෙමෙයි. ඒතර අපි මේ රකින්න සීලය පිළිබඳ යම්කිසි නුවණක් ප්‍රඥාවක් ප්‍රඥානයක් අමෝහයක් ධර්ම විජයක් සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා නම් ඒකට කියනවා අදි සීලේ ප්‍රඥාව කියලා. අදි චිත්තේ ප්‍රඥාව කියලා කියන්නේ දැන් ඔන්න එනවා අර සීල සමාධි. සමාධිය තමයි මොකද්ද? අපි මේ විදිහට සිල් රැකලා ඊට පස්සේ අපි අපේ හිත ඉබේ මේ සිල් රකින්නකොට ඇත්තටම මේ සිල් රකින්න කෙනාට සිත සමාධිගත කරගන්න හරි ලේසි. එයාට සාමාන්‍යයෙන් සීලයක් නොරකින්න කෙනාට වඩා සීලයක් රැකපු කෙනාගේ හිත බොහොම සමාධිමත්. එයාගේ හිතේ තියෙන සීලයේ තියෙන ආනිසංස වල එක තැනක තියෙනවා වික්ෂිප්ත භාවය බොහොම අඩුයි කියලා. වික්ෂිප්ත භාවය කියලා කියන්නේ එහෙට පනිනවා මෙහෙට පනිනවා හරි තීරණයක් ගන්න බෑ. එහෙම බැරි කාටද සිල් රකින්න නැති කෙනාට. නමුත් හොඳට තමන්ගේ ජීවිත කාලේ පංචශීලය ආරක්ෂා කරපු කෙනෙක් වේවා භික්ෂුණීන් වහන්සේ කෙනෙක් වේවා භික්ෂුවක් වහන්සේ කෙනෙක් වේවා උපසම්පදා සීලය හොඳට ආරක්ෂා කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මේ ධ්‍යාන උපදව ගන්නවා කියන එක මහා අමාරු කාර්යයක් නෙමෙයි. මට හිතෙන විදිහට. එතකොට රූපාවචර අරූපාවචර සමවත්. ඒ කියන්නේ රූපාවචර අපි දන්නවා ප්‍රථම ධ්‍යානෙ, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන. ඊළඟට අරූපාවචර අපි දන්නවා ආකාසඤ්ඤන්තේ, විඤ්ඤාන්තනේ, නේව අකින්චායන්තනේ, නේව සංඥානාසන කියලා 8ක් තියෙනවා. ඔය සමවත් වලට සමවදින කෙනෙක්ට ප්‍රඥාවක් පහළ වෙනවා නම් ඒ ප්‍රඥාවට අපි කියනවා අධිචිත්තේ ප්‍රඥාව කියලා. අධි ප්‍රඥාවේ ප්‍රඥාව කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා. ප්‍රඥාව කියලා කියන්නේ සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව. මේ ඇවිල්ලා ලෝකෝත්තර ප්‍රඥාව. ඒ කියන්නේ අපි මාර්ගඵල ලබනකොට අපිට අනිවාර්යයෙන්ම මේ ප්‍රඥාව නැත්තම් බෑ. දැන් මම එක තැනකදී දැක්කා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි දන්නවනේ තියෙනවා කියලා මේ සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥා චෛතසිකේ, සම්මා සංකප්ප කියන්නේ විතර්ක කියලා. ඒ වුණාට මතක තියාගන්න ඔය අටෙන් පළවෙනි ප්‍රධානම එක්කෙනා තමයි සම්මාදිට්ඨිය. ඔය සම්මාදිට්ඨිය කියන ප්‍රඥා කියන එකට උපකාර වෙන්න තමයි අනිත් 7 දෙනා ඉන්නේ වටේට. මොකද අනිත් 7 දෙනාට හිටියත් බෑ කරන්න ප්‍රඥාව කියන එක කියන නැත්තම්. ඒ නිසා මතක තියාගන්න සතර මාර්ගයේ සතර ඵලෙහි ප්‍රඥාව. සතර මාර්ගය කියන්නේ මොකද්ද? සෝවාන් මාර්ග, සකදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරිහත් මාර්ග. සතර ඵලය කියන්නේ සෝවාන් ඵල, සකදාගාමි ඵල, අනාගාමි ඵල, අරිහත් ඵල කියලා. ඒකේ ප්‍රඥාව තමයි ඔන්න ඔය ප්‍රඥාව කියන ඔන්න ඒක අපි තුන්වෙනි කොටස ඉවර කරා. ඒ කියන්නේ තුනේ ජෝඩි වලින් තුනේ ජෝඩි නෙමෙයි තුනේ වයින් තුන කළා. ඊළඟ හතරවෙනි එක. හතරවෙනි එක කියනවා ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය, ආය සමවෙන්ද ආය කෞශල්‍ය ප්‍රඥාව, අපාය කෞශල්‍ය ප්‍රඥාව, උපාය ප්‍රඥාව කෞශල්‍ය කියලා. මොකද්ද ආය කෞශල්‍ය කියලා කියන්නේ? යම් ධර්මයක් මෙනෙහි කරන්නාහුට නූපං අකුසල ධර්මේ නූපදිති. උපං අකුසල ධර්මේ ප්‍රහීන වෙයි. ඔන්න මොකක් අපි සිහි කරනකොට, මානසිකාර කරනකොට නූපන් අකුසල ධර්මේ නූපදිති. ඒ කියන්නේ තාම අපි ඒ අකුසලයේ කරලා නැහැ. ඒක උපං අකුසල ඒක උපදින්නෙම නැහැ. උපං අකුසල ධර්ම. උපං අකුසල ධර්මය තියෙනවා ඒව ප්‍රහීන වෙනවලු. කරලා නැති අකුසලයක් උඩට එන්නෙත් නැහැලු. හැබැයි කරපු අකුසලයක් ප්‍රහීන වෙලා යනවලු. යලි මේ ධර්මයන් මෙනෙහි කරනට නූපන් කුසල ධර්මය උපදිති. මෙතන වෙන්න ඕන උපදිති කියලා. මම මේක හදාගත්ත වචනේ යම් ධර්මයක් මෙනෙහි යලි මේ ධර්මයක් යලි මේ ධර්මයක් මෙනෙහි කරනට නූපන් කුසල ධර්මයක් උපදිති. උපන් කුසල ධර්මය බහුල විපුල බවට භාවනෙන් වැඩිට මෙන්න විතර පොඩක් හදාගන්න ඔබතුමීලගේ පොත්වල. ඒ කියන්නේ මේ ආය කෞශල්‍ය කියන තැන පළවෙනියට කියන්නේ අකුසල ධර්මයේ නූපන් අකුසල ධර්මයේ නූපදිති. උපන් අකුසල ධර්මයේ ප්‍රහීනවති. ඒ පැත්ත කියනවා. ඊළඟට කියනවා යලි මේ ධර්මයෙන් මෙන්නකට නූපන් කුසල ධර්මයේ නූපදිති නෙමෙයි. නූපන් කුසල ධර්මයේ උපදිති. ඉපදිලා තිබින් නැති තෙරුවන් සරණයි. මේක පාලි පැත්තේ තියෙනවා. ඒක මේ සිංහල පැත්තේ වැරදිලා තියෙන්නේ. ඔව් සර්. ඒක තමයි. ඒක උපදිති කියලා වෙන්න ඕනේ. හරි නේද සර්? හරි. ඒක වෙන්න ඕනේ සර්.
අනුප්පන්නා චේව කුසල ධම්ම uppajjati. ඒක ගහලා තියෙන්නේ ඒ පැත්තේ ඒක කුසල ධර්මයේ උපදිත කියලා වෙන්න ඕනේ. බලන්න ඒක නැවත බලන්න. ඊළඟට උපන් කුසල ධර්ම. දැන් එතනදී වෙන්නේ විරුද්ධ පැත්ත. දැන් අනිත් කලින් කිව්වේ නූපන් අකුසල ධර්මයේ නූපදින්නෙත් නැහැ. උපන් අකුසලයේ ප්‍රහීන වෙලා යනවා. දැන් කියනවා නූපන් කුසල ධර්ම උපදිනවලු. කලින් කළ නැති කුසල ධර්ම දැන් පින් උල්පත් පෑදෙනවලු. ඊළඟට උපන් කුසල ධර්ම බහුල වෙනවලු. දැන් මේ අපි මේ කරන වැඩ වගේ තමයි. දැන් අපි ඇත්තට කිව්වොත් එimhe දැන් අපි මේ කරන වැඩවලදී මේ අපි එකතු වෙලා මේ සාකච්ඡා කරන්නේ අපේ ගාව කලින් තිබ්බනම් එක එක අකුසල ඒවා ඔක්කොම කැඩි කැඩි යනවා දැන්. අඩු වෙවි යනවා. අපේ ගාව නැති කුසල් දැන් මතුවෙනවා. ඉතින් මේ කරනකොට විපුල බවට වැඩි වෙනවා නම් ඒ ගැන යම් කිසි ප්‍රඥාවක් යම් අමෝහයක් ධර්ම විජයක් සම්මියදෘෂ්ටියක් ඇති වෙනවා. ඒකට කියනවා ආය කෞශල්‍ය කියලා. කෞශල්‍ය කියලා කියන්නේ හැකියාව, කුසලතාවය. එතකොට මේක අපි දාගෙන තිනවා මැද ලියාගෙන පෙසර්ගෙන් ගෙනගෙන සතර සම්‍යක් ප්‍රදාන වලට සම්බන්ධයි කියලා. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වලට සම්බන්ධයි කියලා. ඒ වගේ මෙතනදි වෙන්නේ අපිට අර ආය කියන්නේ හරි පැත්ත. ඒ ආය කෞශල්‍ය ගැන ඇති වෙන ප්‍රඥාව තමයි මෙතනදී මේ කියන්නේ පළවෙනි එක. දෙවෙනි එක අපාය කෞශල්‍ය. අපාය කියලා කියන්නේ මොකද්ද? අපාය කියන්නේ අපාය කියන්නේ සැපයෙන් පහ වූ. අපිට කැමති නම් සැපයෙන් පහ වෙන්න ඉතින් අපි අපාය යනවා වැඩ කරගන්න ඕනේ. නමුත් අපිට සැපයක් ලබන්න ඕනේ නම් අපි අපාය යන වැඩ කරන්න සුදුසු නැහැ. ඒතර අපාය කියන්නේ සැපයෙන් පහ වූ. මතක තියාගන්න. ඒතර අපාය කෞශල්‍ය කියලා කියන්නේ මේක අනිත් පැත්ත. යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපන් කුසල ධර්මේ නූපතිති. දැන් මොකක් හරි ධර්මයක් සිහි කරන කෙනාට එයාට නූපන් කුසල ධර්මයක් දැන් නැහැ. ඒක උපදින්නෙත් නැහැ. මේ නැති එකක් ආයි උපදින්නෙත් නැහැ. තියෙන කුසල ධර්ම ටිකක් නැති වෙලා යනවා. ආයි යම් ධර්මයක් මෙන්නකොට නූපන් අකුසල ධර්ම උපදිති. දැන් අපි කියන්නකෝ අපි කෙලස් ඇති වෙන දෙයක් හිතනකොට මොකද වෙන්නේ? දැන් මේ අපි දැන් කරන කෙලස් ඇති වෙන දේවල් නෙමෙයි. අපි දැන් මොකක් හරි හොඳ නාට්‍යයක් හරි මොකක් හරි බලනකොට මොකද කරන්නේ? අපේ තියෙන කුසල් උඩ එනවද? කුසල්ද උඩ එන්නේ අකුසල්ද උඩ එන්නේ? අපි නාට්‍යයක් බලනකොට අපි හොඳට ඒක රස විඳිනවා. කෙලහලහලා බලනවා. ඒ බලනකොට මොකද වෙන්නේ? තියෙන කුසල් ටිකක් නැති වෙලා යනවා. අලුතෙන් කුසල් එන්නෙත් නැහැ. ඊළඟට අකුසල් හොඳට නූපන් අකුසල ධර්ම උඩට ඉපදෙලා එනවා. තියෙන අකුසල ධර්ම විපුල බවට හොඳට පැටව ගහනවා නාට්‍ය බලන්න. හරිද? මේක අර සමහරලාට මම මේ කියනවා සමහර අය මේ ධර්මඥානෙ දැනගෙන ගිහිල්ලා හොඳට දැන් අපි හොඳට සිල් සමාදන් කරලා ඔක්කොම ගිහිල්ලා සිල් පාවන්න කරපු ගමන් ගිහිල්ලා නාට්‍ය බලනවා. දැන් මොකද වෙන්නේ? හොඳට මේ සීලේ දැන් සීලේ කියන නච්ච ගීත වාද්‍ය විසුක දර්ශන ඔක්කොම කියලා කියනවා. ඊට පස්සේ ගිහිල්ලා සීලේ පාවර කරපු ගමන්ම ගිහිල්ලා සිල් රෙද්ද ගලලා සිල් පුත්‍ර සලු ගලලා ගිහිල්ලා නාට්‍ය බලනවා. දැන් ඉතින් හරියයිද? ඔන්න ඔක තමයි මේ කියන්නේ මේ කතන්දරේ. එතකොට ඒකට ඔය මේ ඒව අපාය කෞශල්‍ය. ඔය නාට්‍ය බලන එක අපාය කෞශල්‍යයක්. එතකොට ඒක පිළිබඳ යම් කිසි ප්‍රඥාවක් දැන් දැනගන්න එපේ. දැන් අපි දැනගන්න ඕනේ මේක මිනිස්සෙක්ට පුළුවන් නම් මේක පව මේක පින කියලා දැනගන්න පුළුවන් නම් ඒකත් ප්‍රඥාවක්. ඔන්න ඔක තමයි මෙතන මේ කියන්නේ අපාය කෞශල්‍ය කියලා කියන්නේ අපායට යන විදිහේ දේවල් ගැන යම් කිසි ප්‍රඥාවක් අපිට ඇති වෙනවා නම් ඒකට අපි කියනවා අපාය කෞශල්‍ය කියලා. දෙවෙනි. තුන්වෙනි එක උපාය කෞශල්‍ය කියලා කියන්නේ ඔය දෙකම දැන් ඔය ආය කෞශලය දැනගෙන අපාය කෞශලය දැනගෙන උපාය කියලා කියන්නේ අපි දන්නවා අර ප්‍රතිෂ්ඨා කියලා. උපාය කියන්නේ අපි ඉගෙන ගත්ත කලින් ප්‍රතිෂ්ඨා කියලා. අපිට දැන් ඕනම දෙයක් කරන්න අපිට තියෙන උපායක්. අර හොඳ කතන්දරයක් තියෙනවා උපාය දන්නෝ අපාය නොවැටෙති කියලා. එතකොට අපි නිතර හිතන්න ඕනේ අපිට සමහරවිට අපේ ජීවිත කාලෙදී මේ අවුරුදු ගණන් වලදී අපේ අතින් වැරදිලා ඇති. සංසාරෙත් අපිට වැරදිලා ඇති. ඒක අපි තාම මේ සංසාරේ ඉන්නේ. හැබැයි හරියට උපාය තේරුම් ගත්ත මනුස්සයාට නිවන් දකින්න කියන එක ලෙච්චර අපහසු දෙයක් නෙමෙයි. ඒක නිසා ඒ උපාය තමයි මෙතන මේ කියන්නේ. නැතුව මේ අනිමිනියා රවට්ටන උපාය නෙමෙයි. මේ තියෙන නිවන් දැකලා තමන් මේ සසරින් මිදෙන්න උපාය. හරි. එතකොට ඔන්න හතරෙනි එකත් අපි අවසන් කරා. එතනින් එහාට තියෙන්නේ තික මාතිකා නවල. එතනින් එහාට තියෙන තනි කරම තික මාතිකා. ඔන්න අපි බලමු ඒකේ සිව්බිම්හි කියලා කියන්නේ අපි දන්නවා කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර විපාක ප්‍රඥාව ඊළඟට සිව්බිම්හි කුසලයේ ප්‍රඥාව විපාක ස්වභාව ධර්ම ප්‍රඥාව නම් තුන්බිම්හි ක්‍රියාවක ප්‍රඥාව නේ විපාක ඒ කියන්නේ මෙතනදී පැහැදිලි කරන්නේ මේ පළවෙනි ත්‍රිකේ අර මේකේ තියෙන විපාක ත්‍රිකේ අරගෙන මේක කියන විපාක ත්‍රිකේ අපි දන්නවනේ මොනවද එන්නේ ඒවා කියලා අපි දෙයියත් ඊළඟට ඒවැය තියෙන සිව්බිමේ කුසලයේ ප්‍රඥාව ඒ කියන්නේ දැන් අපි දන්නවනේ විපාක ධම්මා නේව විපාක න විපාක ධම්මා කියලා ඔන්න ඕක තමයි මේ මම වැඩිපුර විස්තර කරන්න යන්නේ නැහැ. ඒක බලා ගන්න තික පද අරගෙන
ඒ වගේ තමයි මේ තියෙන්නේ මේ ඒක ගැන දැනගන්න ප්‍රඥාව තමයි ඔතන කියන්නේ කෙටියෙන්. ඊළඟට දෙවෙනි එක කියන්නේ උපාදින්න අනුපාදින්න කියන පදේ අපි තියෙන ප්‍රඥාව. දැන් අපිට කෙලින්ම අහපු ගමන් කෙනෙක්ට කියන්න පුළුවන් නම් ඒක මෙමරයිස් කරලා පොත නොබලා කෙනෙක්ට පුළුවන් නම් පොත නොබලා කියන උපාදීනිය කියන එකට එන්නේ මොනවද? අනුපාදින්න උපාදීනිය කියන එකට එන්නේ මොනවද? අනුපාදින්නයකට එන්නේ මොකද කියලා කියන්න පුළුවන් නම් ඒ පුද්ගලට බය නැතුව කියන්න පුළුවන් යාට ප්‍රඥාව තියෙනවා ඒ පැත්තෙන්. ඊළඟට විතර්ක ටිකේ. ඊළඟට ප්‍රීති ඒක අහලා බලමුද මේ ඒක අහලා බලමුද කාට හරි විස්තර කරන්න පුළුවන්ද කියලා. හරි සර් හරි. කවුරු හරි මහත්මියට පුළුවන්ද? එහෙමනම් අපේ ගුරුත්වයන් වහන්සේ කිව්වා වගේ උපාදින්න අපි ගමුකෝ එක ත්‍රිකයක් පොඩ්ඩක් මේ එක දිගටම අහගෙන හිටපු නිසා කියන්නකෝ එහෙනම් උපාදීනිය කියන වචනේ අනුපාදින්න උපාදීනිය කියන වචනේ අනුපාදින්න කියන වචනේ අභිධේයගත කියලා කියන්න පුළුවන් නම් අපිට ලොකු සතුටක් ඒක. අපේ ගුරුපියන් වහන්සේ කිව්වා වගේ. try කරන්න බලන්න. අපේ අර මහත්මියක් ඉන්නවා කවුද? පියුමිනි මහත්මිය. හරි ඔබතුමී මම තමයි හරි කියන්න බලන්න. උපාදීන පළවෙනි පදය උපාදීන උපාදානිය ධම්මා කියන එකේ අභිධේයාර්ථ ලෞකික විපාක 32යි චෛතසික 35යි කර්මජ රූප 20යි. හරි. හරි බොහොම හොඳයි. ඊළඟට සර් මේ අනුපාදින්න උපාදින්න. ඔව් දෙවෙනි පදේ අභිධේයාර්ථ අකුසල් සිත් 12යි ලෞකික කුසල් සිත් 17යි ක්‍රියා සිත් 20යි චෛතසික 52යි චිත්තද රූප 17යි ඍජුද රූප 15යි ආහාරජ රූප 14යි. හරි බොහොම හොඳයි. ඊළඟ තුන්වෙනි පදයේ අභිධේයාර්ථ ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිර්වාණයයි. හරි බොහොම හොඳයි සර් අපි සාර්ථකයි නේද සර් මේ මහත්මිය? සාර්ථකයි. එතුමියට අපි කියමුද ප්‍රඥාව මේ පළවෙනි පදේ ප්‍රඥාව වේදෙන තැන කියන්න පුළුවන්ද කියලා? මොකද්ද සර්? උපාදින්නානුපාදානියා ධම්මා කියන එක තුල ප්‍රඥාව වේදෙන තැන කියන්න පුළුවන්ද? පළවෙනි කියන්නේ සර්. ඔව්. විපාක සිත් 32යි කිව්වා නේද? ඔව් ලෞකික විපාක සිත් 32යි. ලෞකික විපාක සිත් 32යි. එතන ප්‍රඥාව වේදෙන්නේ කොයි විපාක සිත් වලද? අර රූපාවචර අරූපාවචර අරූපාවචර සහ කාමාවචර ඔව් එහෙමයි සර්. ප්‍රඥාවේ දෙනවා. ඒතර දෙවෙනි එකේදී දෙවෙනි එකේ ලෞකික කුසල් සිත් 17ක් කියලා තියෙන්නේ. හරි ඒක හරි. එතකොට අනික් එකේ අනිත් එක ලෝකෝත්තර සිත් 8 සහ චෛතසික 36යි නිර්වාණයයි. ඒ ඔක්කොම ප්‍රඥාවයි. ඉතාලම හොඳයි. අතන මණික් මහත්මාතිනුත් මේ ආකාරයෙන් දකින්න පුත ළඟ තියාගත්තට කමක් නැහැ. පුත ළඟ තියාගෙන හරි මේ එකින් එක බලන්න. එතකොට Tamanට මේ කාරණේ මේ අතන පඤ්ඤපුච්චකේ කරන්නත් මේ ආකාරයට ඕන. මේ ඥාන විභංගයේත් ඒ ටික ඕන. ත්‍රික දුක මාතිකාවල තියෙන ධර්ම හරියාකාර දැන ගැනීම ඉතාම හොඳ ප්‍රඥා ස්වභාවයක්. ඒක කඩබඩම් කරන්න කියලා නෙවෙයි කියන්නේ. ඒක ළඟ තියාගත්තට වරදකුත් නැහැ. ඒක ටික කාලයක් යනකොට Tamanටම මේක දකින්න පුළුවන්. ඉතාම හොඳයි. ඉතින් අපි මහත්මියට පුණ්‍ය අනුමෝදනා කරමු. එhmenan තෙරුවන් සරණයි කරගෙන යන්න. හරි සර් බොහොම පිං සර් අතර මේ මැදිහත් වෙලා ඒක කරපෙකින් අපිට ලොකු දෙයක් අතර මේ අපි දැනන් හිටියා එතුමගේ ප්‍රඥාව කොහොමත් ඒ එතුමීට හොඳට ඒ ගැන අවබෝධයක් තියෙනවා. අපි හරි සතුටු වෙනවා. ඇත්තටම ඉතින් ඒ එතුමියගේ ප්‍රමාණයට අනිත් අයටත් අපි අපෝටම එක ඇත්තටම කිව්වොත් මේක හැමෝගෙම තියෙන ප්‍රඥා මට්ටම් වෙනස්. ඉතින් දැන් මට වුණත් සමහර දේවල් තාම කියා ගන්න බෑ. ඒත් අපි උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි අපි මේ කරන්නේ මේ ව්‍යායාමය අපි කරන්නේ. මොකද අපි කවුරක්වත් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් ඒ අපිට ඒ උත්සාහ ඒ නිසා බැරි කියලා කවුරක්වත් ධෛර්ය වෙන්න එපා. අර මහත්මිය වගේම අපිත් උත්සාහ කරන්න ඕනේ. ඒක එනවා. ඒ ටික කාලයක් කරනකොට ඒක එනවා. ඉතින් අපේ ගුරුපියන්ට බොහොම පිං. ඉතින් එතකොට දැන් ඔය ආකාරයට අපි අර මම දැන් කියන්න තියෙන්නේ දැන් මේ විදිහට ප්‍රීති ත්‍රිකය ඊළඟට ආචේගාමී අපි මේ මොකද ඔක්කොම ත්‍රික අරගෙන නැහැ මෙතනට අවශ්‍ය කරන ත්‍රික ටික අරගෙන පරිත්ත ත්‍රිකය පරිත්තා ලම්බන ත්‍රිකය මග්ගා ලම්බන ත්‍රිකය අතීත ත්‍රිකය අතීතා ලම්බන ත්‍රිකය ඊළඟට ආධ්‍යාත්මික ත්‍රිකය ආධ්‍යාත්ම ලම්බන ත්‍රිකය කියන ටික අරගෙන ඒ වයේදී අපි අර මහත්මිය කීප විදිහට
ඒවට අදාළ වෙන අභිදේයාත ටික කියලා ඒ වගේම අපි අර ගුරු පියාණන් වහන්සේ තවත් එක ගැඹුරට ගිහලා පැහැදිලි කරලා දුන්නා අපිට. ඒකේ දැන් ප්‍රඥාව කියලා අපිට එකපාරටම හිතන්න පුළුවන් අර පළවෙනි පදේට ඔක්කොටම හැම සිතකටම ප්‍රඥාව වෙනවා කියලා. නමුත් අර ගුරු පියාණන් වහන්සේට කිව්වා වගේ දැන් විපාක ගත්තොත් එimhe විපාකවල සමහර ඒවට ප්‍රඥාව චෛතසිකේ නැහැ. ඉතින් අර දැන් දෙපස් විඥානේ හොඳටම උදාහරණයක් අපිට. ඒතර එහෙමපත් ගත්තාන් පස්සේ අපිට ඒ විදිහට තවත් ගැඹුරෙන් ඒක තේරුම් ගන්න අන්න ඒක තමයි මම මේ කියන්නේ. දැන් ඕක මං හිතන්නේ ඔය දැනුම ලැබෙන්නේ අපේ අතේ. දැන් මේක හරියට මං හිතන අපේ ගුරු පියාණන් වහන්සේ එකඟ වෙයි මේ ප්‍රඥාව කියන එක ලැබෙන්නේ අපේ කෙලෙස් අඩු වෙන්න. දැන් අපේ ඔළුව පිරෙන්න වෙන වෙන කසිකබල් වලින් අපේ කාමුක හැඟීම් වැඩි වෙන්න අපි කොච්චර මේ ධර්ම ඉගෙන ගත්ත ගොඩක් අයවිලා කියන මේ පාඩම් හිටින්නේ නැත්නම් අපිට හිත එකකලස් කරගන්න බෑ. හේතුව මොකද්ද? හේතුව ඒ පුද්ගලයාම තමන්ගේ එක්කෝ යාගේ ද්වේෂය වැඩි, එක්කෝ යාගේ මෝහය වැඩි, එහෙම නැත්නම් යාගේ ලෝභය වැඩි. හරිද? ඉතින් ඔය කෙනෙක්ට පුළුවන් තරම් මේ ගමන යන්න නම් මට දෙන්න තියෙන එකම අදහස තමයි අපි පුළුවන් තරම් මේ නිර්වාණයට ඉලක්ක කරලා අපි මේ යන ගමනේදී අපි පුළුවන් තරම් දැන් ටිකින් ටික නයිෂ්ක්‍රමයේ පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ අතහරින් පුරුදු කරන්න ඕනේ. gedara හිටියත් කමක් නැහැ. පන්සලේ හිටියත් කමක් නැහැ. අපි බලන්න ඕනේ ටිකින් ටික දේවල් වල අල්ලා ගැනීම නැති කරගන්න. ඔය සක්කාය දිට්ඨියනේ අපි මේ ඔක්කොම කරගෙන යන්නේ. ඉතින් ඔය සක්කාය දිට්ඨිය නැති කරගන්න. පුළුවන් සර්ණයි මමත් එකක් එකතු කරන්න කැමතියි. රසිල් මහත්මයා කියපේ කාරණේ ඉතාම වැදගත්. ඒත් එක්කලාම තවත් එකක් තියෙනවා බහුලව වැඩිමමයි. බහුලව දැකීමයි. බහුලව පාඩම් කරනවා කියලා අපි කියන්නේත් බහුලව වැඩිමනේ. ඇත්තටම මේ සතිපට්ඨානයේදී කියනවානේ භාවිතා බහුලීකතායි කියලා. භාවිතා බහුලීකතා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ නැවත මේවා දකින්න කාරණේ ඉස්සෙල්ලා දැක්කට වැඩිය හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඒක තමයි කෙරෙන්න ඕන. අර ත්‍රික දුක මාතිකා අපි අතාරින්නේ නැහැ. මේ දිගටම යනවා. මේ බලන්න මේ විභංගයේ ඊට පස්සේ ධම්මහදේ විභංගයේ ත්‍රික දුක මාතිකා එනවා. ඊට පස්සේ විභංග ප්‍රකරණේ දැන් අපි කතා කරනවා. යමක ප්‍රකරණේ, ධාතු කතා ප්‍රකරණේ හැම එකෙම ත්‍රික දුක මාතිකාමයි එන්නේ. මේක කටපාඩම් කරන්නේ අවබෝධයටම ලක් වෙනවා. ඉතාම හොඳයි ඒ කාරණය මේ රසිල් මහත්මයා කියලා දුන්න එක. තවදුරටත් අපි දැන් අවසන් අද පන්තියේ නෑනේ පාලි පන්තියේ නෑනේ ස්වාමීන් වහන්සේට අසනීපයිනේ. ඉතින් එහෙනම් සර් මම හතරවෙනි එකත් පටන් ගන්නද සර්? හොඳයි. ඔව්. හරි සර්. එතකොට එහෙමනම් අපි ඊළඟ දැන් ඒකද එහෙනම් අපි ටික එතනින් අවසන් කරනවා. ටික 88ක් කියනකොට ටික ත්‍රිප්‍රකාරයෙන් ඊට පස්සේ අපි යන් හතරවෙනි එකට. හතරවෙනි එක 820 වෙනි පැරා 169 වෙනි පිටුවේ. හරි. එතකොට දැන් මෙතන මම කිව්වා 21ක් කියලා. මම කලින් මතකයි කිව්වා මුලදීම සංඥාපනයේදී 21ක් තියෙනවා කියලා හතර ඒවා. දැන් එන්නේ හතරේ ඒවා තමයි දැන් තියෙන්නේ. අපි බලමු පළවෙනි හතර. පළවෙනි හතරේදී පළවෙනි එක කියනවා කම්මස්සකතා ඥානය කවරේද යත්. එතකොට මෙතන කම්මස්සකතා ඥාන මෙතන හතර එන්නේ පොඩ්ඩක් බලමු මේ හතර ඇවිල්ලා හතරක් තියෙනවා කම්මස්සකතා ඥානයයි මෙතන හතර ඇවිල්ලා වචන හතරක් තියෙනවා. ඒ පළවෙනි වචනේ කම්මස්සකතා ඥානය, දෙවෙනි එක තමයි දැන් ඕන ඥානය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා ප්‍රඥාව කියන වෙනුවට. ඊළඟ දෙවෙනි එක සත්‍යානුලෝමික ඥානය, තුන්වෙනි එක මාර්ග සමගාහීගේ ඥානය, හතරවෙනි එක ඵල සමගාහීගේ ඥානය. ඔන්න ඕක තමයි පළවෙනි හතර. කම්මස්සකතා ඥානය, සත්‍යානුලෝමික ඥානය, මග්ග සමගී ඥානය, ඵල සමගී ඥානය. දැන් අපි එකින්කට යන් මොකද්ද පළවෙනි වචනේ තේරුම කියලා. කම්මස්සකතා ඥානය කියලා කියන්නේ අර මම කලින් කියපු අර ලෞකික සම්මා දිට්ඨිය. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා පළවෙනි වර්ෂයේදීම මොනවද? දැන් ඕනෑම කෙනෙක් මුලින්ම මේ ලෝකෝත්තර පැත්තට එන්න ඉස්සෙල්ලා දසවස්තුක සම්මාදිට්ඨියවත් තියෙනවා. නියම බෞද්ධයෙක් කියලා කියන්නේ. ඇත්තම කිව්වොත් එම මොන කතන්දරේ කිව්වත් කෙනෙක්ට මේ ලෞකික සම්මාදිට්ඨියවත් නැත්නම් මේ කම්මස්සකතා ඥානයවත් නැත්නම් ඒ පුද්ගලයාට බෞද්ධයෙක් කියන්න බෑ ඇත්තටම. ඒත් අපේ බෞද්ධයෝ ඉන්නවා සමහර ලාවට දානේ කියන්නේ දානේ ප්‍රතිඵල පිළිගන්න නැති අය ඉන්නවා නාමික බෞද්ධයෝ. නමුත් ඇත්තම කිව්වොත් එම මේ 10 තියෙන්න ඕනේ කෙනෙක්ට එයාට හරියට අපි බෞද්ධයෙක්වත් කියන්නේ. එතකොට මේ බලන්න බෞද්ධය කියලා කියන්නේ කවුද? බෞද්ධයා කියලා කියන්නේ අවබෝධ කරගන්න පුළුවන් කෙනා. නුවණක්කාරය, ප්‍රඥාවන්තය. හරි එතකොට මොනවද ඒ 10?
දුන් දැහි ඵල ඇත. අපි දන්නවානේ අත්ති දින්නම් අත්ති ඉත්තං අත්ති උතං අත්ති සුඛ දුක්ඛාට්නම් ඒ විදිහට ඒක සිංහල තේරුම දුන් දෙයි ඵල ඇත. යාගෙයි ඵල ඇත. පූජාවේ ඵල ඇත. සුඛ දුක්ඛ කර්මයන්ගේ කියන්නේ සුඛ කරොත් සුඛ කියලා කියන්නේ හොඳ කර්ම, දුක කියන්නේ නරක කර්ම කරොත් ඒ දෙකටම ඵල විපාක තියෙනවා. මෙලවක් ඇත. පරලොවක් ඇත. මවෙක් ඇත. පියෙක් ඇත. ඕපපාතික සත්වය ඇත. යම් කෙනෙක් මෙලව පරලෝද තුමු විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකට ප්‍රකාශ කරද එබඳු සම්‍යක් ප්‍රතිපන්නෝ මහාන බමුණෝ ඇති කියන මෙන්න මේ 10 තමයි ඔන්න කම්මස්සකතා ඥානය කියලා කියන්නේ. ඊළඟට මේ බඳු ප්‍රඥාවක් තියෙනවා නම් ඒකට අපි කියන සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා නම් ඒකට අපි ඒක නම කියනවා. සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ සත්‍යානුලෝමයේ තබා සියලුම ශාස්ත්‍රව කුසල ප්‍රඥාව කම්මස්සකතා ඥානෙ නම් වේ. ඒ කියන්නේ සත්‍යානුලෝමක ඥානයේ තබා ඒ කියන්නේ ශාස්ත්‍රව කුසල ප්‍රඥාව. දැක්කනේ ශාස්ත්‍රව කියලා කියන්නේ මේ දැන් මේ දසවස්තුක ප්‍රඥාවෙන් කරන ක්‍රියා ඔක්කොම ශාස්ත්‍රවයි. ඒවා අනාශ්‍රව නැහැ. ඒ කියන්නේ ඒවා කරා කියලා මේ දසවස්තුක සම්මාදිෂ්ඨියට අනුව ක්‍රියා කරා කියලා අපිට නිවන් ලබන්න බෑ. ඒක කරන නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මෙතන කියන්නේ සත්‍යානුලෝමක ඥානය කියලා කියන්නේ අර ශාස්ත්‍රව තබා සියලුම ශාස්ත්‍රව කුසල ප්‍රඥාව කර්මකස නාම දැක්කද? ඒතර ඊළඟට කියනවා එහෙනම් ඊට පස්සේ අහනවා සත්‍යානුලෝමය කියන්නේ මොකද්ද කියලා. සත්‍යානුලෝමය කියලා කියන්නේ රූපය අනිත්‍යයි. වේදනාව සංඥාව සංකාර විඥානය අනිත්‍යයි. යම්බදු මෙබඳු අනුලෝමික වූ ශාන්තියක් දෘෂ්ටියක් දැක්කද? අර අපි කලින් කිව්වා වගේ අර අපි කිව්වේ මේ චින්තාමය ඥානෙ සුත ඥානෙ ඒ වගේ රූපය යන්නේ මේ විදිහට ඒ අර ලෞකික ප්‍රඥාව පහළ ලෝකෝත්තර ප්‍රඥාව පහළ වෙනකොට අනිත්‍ය දුක්ඛ විදර්ශනා වශයෙන් දකින්නා වූ ප්‍රඥාවට අපි කියනවා සත්‍යානුලෝමික ඥානය කියලා. ඒක පැහැදිලි කියලා මම හිතනවා. පළවෙනි එකේ කිව්වේ දසවස්තුක එක, දෙවෙනි එකේ සත්‍යානුලෝමික කියලා කියන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දැනගන්නා ප්‍රඥාව ඥානය. ඊළඟට සතර මාර්ගයේ ප්‍රඥාව. අම්මා කිව්වා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත්. ඒකේ ඒ සතර මාර්ගයේ ලැබෙන ප්‍රඥාවට කියනවා මග්ග සමංගාහි. ඒ කියන්නේ මාර්ගයත් හා එකට යෙදෙන ප්‍රඥාවට අපි කියනවා ඒ ප්‍රඥාව කියලා. ඊළඟට සතර ඵලයේ ප්‍රඥාවට කියනවා ඵල සමංගාහි ඵල සමංග ඥානය කියලා. ඊළඟට මාර්ග සමංග ඥානයක් කියද තෙල දුක්ඛේ ඥානයද වේ, දුක්ඛ සමුදය ඥානයද වේ, දුක්ඛ නිරෝධ ඥානයද වේ, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානයද වේ. දැක්කද? එතනත් ඒක කියනවා මාර්ග සමංග ඥානය කියන එකට. මොකද චතුරාර්ය සත්‍ය පළවෙනිට දකින්න එක තමයි මාර්ගයේදී වෙන්නේ. එතකොට ඊළඟට මට තව මේ වෙලාවේදී මතක් කරගන්න කැමති ලෙන්ද අර ඉන්ද්‍රිය විභංගයේදී අපි ඉගෙන ගත්තා අනඤ්ඤතා ස්මිතිරින්ද්‍රිය ඥානය ඊළඟ අඤ්ඤන්ද්‍රිය අඤ්ඤතා වින්ද්‍රිය කියලා නම තුනක් ඉගෙන ගත්තා. දැන් ඔයගොල්ලෝ මතක් කරගන්න ඒකේ අර මාර්ගයේ ලැබෙන අර පළවෙනි සෝතාපන්න මාර්ගයේදී පළවෙනි එන්නේ ඥානය මෙන්න මෙතනට ඒ ප්‍රඥාවට මේකට අදාළ කරගන්න පුළුවන් එක. හරි. ඒක නිකන් අමතරව කිව්වේ. ඊළඟට දෙවෙනි හතර යුගලය හතර කොටස් හතර ඒකට කියනවා දුක්ඛේ ඥානය, දුක්ඛ සමුදය ඥානය, දුක්ඛ නිරෝධ ඥානය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානය. ඔන්න මේ චතුරාර්ය සත්‍ය. දැන් ඔය දෙවෙනි හතර ඇවිල්ලා චතුරාර්ය සත්‍ය. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානය කියන්නේ. ඉතින් අපි මේක දන්නවනේ දැන්. දුක්ඛේ යම් කිසි ඥානයක් අපි කියනවා දුක්ඛ සත්‍ය අපි ਸਰව ප්‍රකාරයෙන් දැනගන්න ඕනේ කියලා කියනවා. ඊළඟට අපි කියනවා සමුදය සත්‍ය අපි ප්‍රහාණය කරන්න ඕනේ කියලා. ඊළඟට අපි කියනවා නිරෝධ සත්‍ය අපි සාක්ෂාත් කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි කියනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අපේ ගුරු පියන් වහන්සේ වගේ වඩන්න ඕනේ කියලා. ඕන්න ওই ටික තමයි කරන්න ඕනේ. අර පරිඥා ඒක සම්පූර්ණ දැන ගැනීම, ප්‍රහාණය කිරීම, අවබෝධක සාක්ෂාත් කර ගැනීම, වැඩිම. ඉතින් එතකොට මේ කියන්නේ මේ ඒක සම්බන්ධව පහළ වෙන ඥානයම තමයි මෙතන මේ දෙවෙනි හතරෙන් කියන්නේ. ඊළඟට තුන්වෙනි හතරෙන් කියන්නේ කාමාවචර ප්‍රඥා, රූපාවචර ප්‍රඥා, අරූපාවචර ප්‍රඥා, අපරියාප්‍රාණ ප්‍රඥා. එතනදී කියන්නේ කාමාවචර ප්‍රඥාව කියලා කියන්නේ දැන් කාමාවචර ලෝකයේදී අපි යම් කිසි ක්‍රියාවක් කරනකොට එතන යම් කිසි ප්‍රඥාවක් ඇතුව කරනකොට එතන පහළ වෙන ඒ පහළ වෙන ප්‍රඥාවට කියන්නේ කාමාවචර ප්‍රඥා. කාමාවචර කුසල අව්‍යාකෘතේ පහළ වෙන ප්‍රඥාව. රූපාවචර කුසල අව්‍යාකෘතේ ප්‍රඥාවට කියනවා රූපාවචර ප්‍රඥාව කියලා. අරූපාවචර කුසල අව්‍යාකෘතේ ප්‍රඥාවට කියනවා අරූපාවචර ප්‍රඥා කියලා.
සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාවට කියනවා අපරියාපන්න ප්‍රඥාව කියලා. අපරියාපන්න කියලා කියන්නේ ලෝකෝත්තර කියන එකමයි. ඊළඟ හතරවෙනි එක. හතරවෙනි එකේ කියන්නේ හතරවෙනි පද හතර ධර්ම මාර්ගයේ ඥානය, අන්වය නැත්නම් කාරණායේ ඥානය, පරිච්ඡේදෙහි සිත පිසිද මේ ඥානය, සංවෘත ඥානය කියලා හතරක් තියෙනවා. අපි දැන් බලමු මොනවද කියලා. ධර්මයේ ඥානය කියලා කියන්නේ සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව ධර්මයේ ඥානය. ඔන්න බලන්න අර කලින් කියපු එක තමයි. සතර ඒ කියන්නේ අර මොකද්ද? ලෝකෝත්තර සිත් 8. ලෝකෝත්තර සිත් 8 පහළ වෙන ඥානයේ ප්‍රඥාව ඒකට කියනවා ධර්මයේ ඥානය කියලා. හෙතෙම දන්නා ලද, දක්නා ලද, පැමිණෙන ලද, ප්‍රකට කරන ලද බැසගෙන සිටින මාර්ග ඥාන සංඛ්‍යාත ධර්මයෙන් අතීත අනාගතයේ න්‍යාය සංඛ්‍යාත ප්‍රත්‍යවේක්ෂාවට පමුණුවයි. එතකොට ඒ ඥාණයෙන් එයා ප්‍රත්‍යවේක්ෂ කියන්නේ මෙනෙහි කරනවා, සිතනවා. එතකොට ඒකෙදි හිතනවා අතීත කාලයේ යම්කිසි මහාන කෙනෙක්, අතීතයේදී යම්කිසි මහාන කෙනෙක් හෝ බමුණු කෙනෙක් දුක්ඛය ප්‍රතිවේද කළාද? ප්‍රතිවේද කරා කියලා කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා අපේ ශාසනයේ තියෙන පරියාප්ත ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා. ප්‍රතිවේද කියලා කරා කියලා කියන අන්තිම රිසල්ට් එක, ප්‍රතිඵලය. එතකොට යම්කිසි කෙනෙක් මම අර කිව්වේ දුක්ඛය අපි පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න ඕනේ කියලා. එතකොට යම්කිසි කෙනෙක් අතීතයේදී දුක්ඛය ප්‍රතිවේද කළාද? දුක්ඛ සමුදය ප්‍රතිවේද කළාද? දුක්ඛ නිරෝධය ප්‍රතිවේද කළාද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ප්‍රතිවේද කළාද? ඔහු මෙම දුක්ඛය ප්‍රතිවේදය කළහ. මෙම දුක්ඛ සමුදය ප්‍රතිවේද කළ, මෙම දුක්ඛ නිරෝධය ප්‍රතිවේද කළ, මෙක ප්‍රතිවේද කළහ. ඊළඟට අනාගතයේත් යම්කිසි මහාන කෙනෙක් එහෙම වෙනවා නම් ඒ එතුමන් කරන්නේ ওই විදිහටමයි. අතීතයේත් එහෙමයි, අනාගතයේත් එහෙමයි. මෙම දුක්ඛ කරන මෙම දුක්ඛ සමුදය, මෙම දුක්ඛ ප්‍රතිවේද, මෙම දුක්ඛ ප්‍රතිවේදයි යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒකට කියනවා අන්වය ප්‍රඥාව කියලා. ඒ දෙවෙනි ප්‍රඥාව. ධර්මයේ පළවෙනි එක සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව. දෙවෙනි එක තමයි අර අතීතයේ සහ අනාගතයේදී යම්කිසි අයෙක් මේ ආවනම් ඒ ආවේ මේ විදිහටම මේ සමාවෙන්න. එතකොට ඒ විදිහට යම්කිසි ලැබෙන එකට අපි කියනවා අන්වය ඥානය කියලා. ඊළඟට පරිච්ඡේද ඥානය. පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මේ සස්නේ මහානද මේ පරසත්වයන්ගේ හෝ පරපුද්ගලයන්ගේ සිත තමාගේ සිතින් පිරිසිදු දැනගනි. ඒ කියන්නේ දැන් අපි දන්නවා ඒකට අපි කියනවා අවිජ්ජා. ඒ කියන්නේ පරචිත්ත විඥාන ඥානය. ඒක තියෙන්න ඕනේ ඒ සඳහා. එහෙම නැතුව බෑ. මේ තියෙන කෙනෙක් යම්කිසි මහාන කෙනෙක් අනිත්‍යයේ හිත දැන් පරචිත්ත විඥාන ඥානයේ තියෙන කෙනාට සිත් අපි දන්නවා චිත්තානුපස්සනාවේදී ඉගෙන ගත්තා සිත් 16ක් සිත් වර්ග කරලා තියෙනවා 16ක්. රාග, සරාග, විතරාග, සදෝෂ, විතදෝෂ, මහග්ගත, අමහග්ගත. ඔන්න ඔය විදිහට තියෙනවා. එතකොට අර පුද්ගලයන්ගේ සිත තමාගේ සිතින් පිරිසිදු දැනගන්නේ. තමාගේ හිත අර පුද්ගලයාගේ හදවතෙන් තමයි දැනෙන්නේ. මොකක්ද යන සිත කියලා. ඒ හදවතට ඒ අභිඥා බලෙන් ඒ වඩලා පතුරවලා ඒ දැනගන්නකොට ඒ පුද්ගලයාගේ හිත සරාගසිත වූ සිත සරාගසිතයි දැනගනි. විතරාගසිතයි දැනගනි. සදෝෂ කියලා ওই විදිහට තියෙනවා සිත් 16 සමාහිත අසමාහිත විමුක්ති සිත කියලා. එන්නේ දැනගන්න ප්‍රඥාවට අපි කියනවා පරිච්ඡේදේ ඥානය කියලා. ඊළඟට අන්තිම එක තමයි ඒ ඔක්කොම තුන ඇරලා ධර්මයේ ඥානය තබා, අන්වේ ඥානය තබා, පරිච්ඡේද ඥානය තබා, අවශේෂ ඥානය සංවෘත්ති ඥානය. එතනින් පැහැදිලි කරලා තියෙන්නේ සංවෘත්ති ඥානය කියන එක පැහැදිලි කරලා නැහැ. එතනින් කරලා තියෙන්නේ අර කලින් තුනට වැටෙන්නේ නැති ඒ ඔක්කොම ටික වැටෙන්නේ මේකටයි කියලා පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට පස්වෙනි සර්ණයි ලසිල් මහත්මයා අපි නවත්තමුනේ ද සමහර කට්ටිය සම්බන්ධ වෙනවා වගේ පේනවා. අපි නවත්තමු අපේ දේශනාවනේ 3:30ට. දැන් 3:30යිනේ. හා සර්. හරි. එහෙනම් අපි මෙතනින් මාක් කරගන්නම්. හරි සර්. එහෙනම් හොඳයි සර්. බොහොම පිං. එහෙනම් අද දිනේත් අපි බොහොම ප්‍රබල විභංගයක් සාකච්ඡා කරා. ඉතින් මේ සාකච්ඡාවට අපේ ගුරුපියන් වහන්සේගේ උපදේශ අනුශාසනා මැදියේ කරා. ඉතින් මේකට සහභාගී වෙලා අපි මේ රැස් කරගත්තා මේ අනන්ත ප්‍රමාණ කුසල ශක්තිය අපි අනුමෝදන් කරමු. අපගේ ඒ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ පට්ටාන්තර සභාවේ සියලුම මහත්මීන් ආචාර්ය මණ්ඩලයට ඒ වගේම ඔබතුමියන්ලට අපගේ විද්‍යාරත් ගුරුපියන් වහන්සේට ඇතුළුව ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට ඒ වගේම
මේ දුෂ්කර කාලේ ලෙඩ රෝග වලින් අසනීපවට පත් වෙනව විශේෂයෙන්ම අපගේ ස්වාමීන් වහන්සේලාත් මේ වෙනකොට අසනීපත් තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් අපි අපි සියලු දෙනා එකතු වෙලා යම්කිසි කුසල ශක්තියක් ඇති කරගත්තා නම් ඒ කුසල ශක්තිය අපි අනුමෝදන් කරමු විශේෂයෙන්ම තලාවේ සුමරතන ස්වාමීන් වහන්සේට වහවහ නිරෝගී භාවය ලැබෙන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ මේ කාල වෙනකොට අසනීප තත්ත්වයෙන් පසු වෙනවා. ඉතින් අපි එහෙම කරලා අපි සියලු දෙනාම දෙවියන්ට පින් දීලා අවසන් කරමු. එත්තාවතා චම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. කාටත් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.